නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඇසලපුර පසළොස්වක පොහොය දවසට පොය පසු කරලා සමීප කාලවක වානුවක අපේ ධම්සභා මණ්ඩපයේ ඉරිදා හැන්දෑවේ ඔබට සමීප කරමින් මුණ ගැහෙනවා ඊටම දයාවෙන්. ඉතින් ඔබ දන්න වස් කාලය ආරම්භ වුණා. එතකොට වස් කාලයේ ධම්සභා මණ්ඩපය කියලත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ පිණිස පින්වන්ත හැමදෙනා ශ්‍රද්ධා රූපවාහිනිය අභියස ඒ වගේම ලක්කිරු ගුවන්විදුලි අභියස ඒ වගේම ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ පිනති හැමදෙනාම අපහා සමග සහ සම්බන්ධ වෙන හැමදෙනාම ඊටාම දයාවෙන් පිළිගන්නවා. ඉතින් පින්වන්ත මහා සංඝරුවන අපට කරුණාවෙන් අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුණා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ. අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් මේ සන්ධ්‍යාවේ මහා සංඝරත්නයේ ධම්සභා මණ්ඩපයේ පිණිස පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒත් එක්කම අපි ඔබට සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චින්තක වීරජිත් විජේකුල සූරිය මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත චින්තක වීරජිත් විජේකුල සූරිය මහත්මයා ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් ඒක රාශි කරගන්න. ඉතින් ඔබට දහම් ගැටළු අද දවසෙත් විමසන්න අවකාශය දෙනවා. 0112 548 ඔස්සේ ඔබේ දහම් ගැටලුව නිරවුල්ව පැහැදිලිව කෙටියෙන් ඉදිරිපත් කරගන්න සූදානම්ව රැඳෙන්න කියලා අපි ඔබට ආරාධනා කරන්නේ. විශේෂයෙන් සාකච්ඡාවේ මුල් නැරදය ප්‍රස්තුත කාරණා කීපයක් ඔස්සේ ප්‍රසාද සිත් පිණිස අප හැමදෙනාට මහා සංඝරත්නයේ අනුශාසනා සිදු කරනවා ඇති සාකච්ඡාවේ මුල් අධ්‍යයනය. ඉතින් ඒ සියල්ල අද දවසේ අපි ඔබට දායාද කරගන්නවා. එහෙමනම් අපි මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි ධම්සභා මණ්ඩපය ආරම්භ කරන කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමු කොට අප හැමදෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, ත්‍රිවිධ ජයන්තිය සිද්ධ වුණ ඇසළ පුර පසළොස්වක පුන් බොහෝ දිනයේ අවසන් වෙලා සමීපතම දින කිහිපයේ අපි මේ සතියකට පස්සේ මුණ ගැහෙන්නේ ධම්සභා මණ්ඩපයේ සමග. අද ධම්සභා මණ්ඩපයේ ආරම්භක අනුශාසනාව විදිහට අපි ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළා. බොහෝම අනුකම්පාවෙන් බොහෝම කරුණාවෙන් අපේ ජීවිතයට අතිශයින්ම වටිනා කියන මඟ පෙන්වීමක්. ඇත්තටම මේක මඟ පෙන්වීමක්. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තුල හික්මෙනු කැමති, ධර්මයේ තුලින් ජීවිතයට යහපතක් උදා කරගෙන කැමති කෙනෙකුට අනුකම්පාවෙන් කෙරෙන මඟ පෙන්වීමක්. මේ මඟ පෙන්වීම කරන්න හේතුව මහත්තයා අපි අපෙන් හරියට නොඑක් අය මේ දැන් මේ කොරෝනා වසංගත තත්ත්වය තියෙන කාලවකවානුවෙත් හරියට විමසන ප්‍රශ්න තියෙනවා. අපිට දුරකථන මාර්ගයෙන් කතා කර කර විමසන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අතරේ පොදුවේ බොහෝ දෙනෙකුගේ හිතේ මේ නැగిලා තියෙන බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙන දේවල්. මේකට හේතුව මේ ප්‍රශ්න ගොඩාක් ගොඩනැගෙන්න හේතුව ධර්මයයි කියලා නොඑක් වැරදි මතවාද කියපු අය. ධර්මය කියලා නොඑක් වැරදි මතවාද කතා කරන පිරිසක් හැදිලා ඉන්නවනේ. අපි නිරන්තරයෙන් සිහිපත් කරනවා මේ ධම්සභා මණ්ඩපයේදී පින්වතුන්ලාට ධර්මයේ මුවාවෙන් ඇතැම්මු හිතලු කතා කරනවා. මේ හේතුවෙන් තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ. දැන් අපි මේ කාරණේ කියනකොට පින්වතුන්ලාට සමහරවිට මේ අහන පින්වතුන්ලාටත් ඇති මේ ප්‍රශ්නේ. සමහර කෙනෙක් කියනවා පින් කරලා වැඩක් නැහැ, කුසල් තමයි කරන්න ඕන. පින කියන එක තේරුමක් නැති එකක්, කුසලයයි වැදගත්. එහෙම කියා ගන්න කාණ්ඩයක් ඉන්නවා. එහෙමයි ස්වාමී. ඊළඟට තව පිරිසක් කියනවා පින් කුසල් කියන දෙකම ඕනේ, මේක තියෙන්නේ මේ ජීවිතේම ධර්මය අවබෝධ කරන එක
ඔය පින් කරන එක කුසල් කරන එක ඕවා පැත්තක තියාගෙන අපි කළ යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකයි කියලා එහෙම උඩඟු හිතකින් කතා කරන පිරිසකුත් තව ඉන්නවා. තව පිරිසක් සෑය වැඳලා වැඩක් නැහැ. බෝධිය වැඳලා වැඩක් නැහැ. බුද්ධ වන්දනා කර කර ඉඳලා වැඩක් නැහැ. ඔය පිරිත් කියා ඉඳලා වැඩක් නැහැ. මේක නිවන් දකින්නයි අපිට තියෙන්නේ. එහෙම කියාගෙන අර භාග්‍යතුන් වහන්සේගේ මූලික දේශනාවට බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරපු ධර්මයට ගරහා වෙන විදිහේ ඊළඟට ධර්මයේ විකෘති වෙන විදිහේ මතවාද ගොඩනැගිලා තියෙනවා. ඊළඟට තව පිරිසක් මෙහෙම මතවාදයක් ගොඩනගන මිනිස්සු අසරණ වෙලා යනවා. සූත්‍ර කොච්චර ඉගෙනගෙන හිටියත් වැඩක් නැහැ. අභිධර්ම දන්නේ නැත්තා. සූත්‍ර කොච්චර ඉගෙනගෙන හිටියත් වැඩක් නැහැ. මේ සූත්‍ර කියලා කියන්නේ හරියට බෙහෙත් තුණ්ඩු වගේ. මේකෙන් අර්ථයක් ගන්න බෑ කියලා මේ උතුම් සූත්‍ර ධර්මයට ගරහා එහෙම කාණ්ඩිකුත් හැදිලා ඉන්නවා. දැන් මේ අභිධර්මයේ දැනගෙන නෙවෙයි අභිධර්මයේ දැනගත්තා නම් මේ චිත්ත චෛතසික කියන ගම්භීර සද්ධර්මයේ දැනගත්තා නම් කවදාවත් මේ ශාස්ත්‍රඥ වහන්සේගේ වචනයට ධර්ම රත්නයේට ධර්මයට අගෞරවයක් වෙන විදිහේ වචනයක් පිට වෙන්න බෑනේ මහත්තයා. චිත්ත චෛතසික ආදී මේ ගම්භීර ධර්මයන් ගැන වැටහීමක් ඇති වුණා නම්. එතකොට එහෙම මතයක් හදන කාණ්ඩයක් තව ඉන්නවා. ඉතින් ඔය වගේ මතිමතාන්තර ගොන්නයි. එහෙමයි ස්වාමී. මේකේ මිනිස්සයා අසරණ වෙනවා. මොකද මිනිස්සු බොහෝමයක් මේ ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා ඇසුරු කරගෙනනේ ධර්ම ඉගෙන ගන්නෙ. එතකොට ධර්ම දේශකයා යයි කියා ගන්න කෙනා දහම් පුටුවේ ඉඳලා අධර්මයක් කිව්වොත් අර පාර්ශවී මේ මුලා වෙලා යනවා පාර වරද්දා ගන්නවා. ස්වාමීනි සිදුවෙන විපත අපිට මේ පමණයි කියලා මහා විපත්තියක් මේ දුර්ලභව ලබපු මනුස්ස ජීවිතයට සිද්ධ වෙනවා. ඉතින් මා මූලිකව මේ අනුශාසනාව කරන්න කල්පනා කළේ මේ සියලු ප්‍රශ්න වලට විසඳුම අද ඔබට ලැබෙනවා. මේ කතා කරපු ප්‍රශ්න වලට විසඳුම මේ කියලා දෙන්න කල්පනා කළේ ඇසළ පුරපසළොස්වක පුන් පොහෝ දිනය යෙදිච්ච මේ පින්බර මාසෙ හේතු පිංගුතුනේ ඇසළ පුන් පොහෝ දිනය කියලා කියන්නේ ලෝකයට පරම පාරිශුද්ධ සද්ධර්ම මාර්ගය විවෘත වෙච්ච දවස. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න කලින් දහම් දෙසන්න බරණැසට පිටත් වෙනකොට මහත්තයා ලස්සන වචනයක් දේශනා කරනවා. අපාරුතා තේසං අමතස්ස ద్వාරා ඕන්න මේ ලෝක සත්වයාට අමෘත නිවන කරා යන සැනසීම කරා යන ජීවිතාවබෝධය කරා යන ద్వාරය විවර කළා. ඒ ద్వාරය විවර කළා කියන්නේ මොකද්ද? ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. ඒ සෝතවන්තෝ පමුංචස්සු සද්ධං මේ සවන් යුග ඇති අයට ශ්‍රද්ධාව ඇති කරගන්න කාලයයි කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම පිණිස බරණැසට පිටත් වුණේ. බරණැස මිගදායේදී ඇසළ පුරපසළොස්වක පුන් පොහෝ දිනේ බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කළා. බරණැස ඉසිපතන වන මිගදාය පින්වතුනි කොහෙද තියෙන්නේ? එය තියෙන්නේ දඹදිව ඉන්දියාවේ. දඹදිව සාරානාථි බරණැස ඉසිපතන වන මිගදායේදී බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරනකොට තමයි ලෝකයට ධර්ම රත්නය පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන ස්වාමීන් වහන්සේ ඒ මොහොතේම අවබෝධ කළා. ලෝකයට සංඝ රත්නය පහළ වුණා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නයම ලෝකයට පහළ වෙච්ච දවස ඇසළ පුරපසළොස්වක පුන් පොහෝ දිනය. මේ ඇසළ පුරපසළොස්වක පුන් පොහෝ දිනයේ අපි මහත්යව කෙරුණු වැඩසටහන් වලදී අපි බරණැස් වන මිගදාය වන්දනා කළා. ඇත්තටම බරණැස් වන මිගදාය තියෙන්නේ දඹදිවනේ. එහෙමයි ස්වාමී. දඹදිව රජදරුවෝ ඒ කාලේ මහත්තයා මේ පූජනීය ස්ථාන ඊටාම උසස් ආකාරයෙන් පුදලා තිනවා. එතින් බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරපු උතුම් බෝධිචේතිය, මහබෝසතාණන් වහන්සේගේ උපත සිද්ධ වෙච්ච ජාතචේතිය, ඊළඟට බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ ධම්මචේතිය, මහා කාරුණිකයන් වහන්සේ පිරිනුවම් පා වදාළ නිබ්බාන චේතිය මේ ඔක්කොම තියෙන්නේ දඹදිවනේ. එහෙමයි. දඹදිව පින්වන්ත රජදරුවෝ අතීතයේ ඊටාම උසස් ආකාරයෙන්
මුළු දඹදිවම තෙරුවනට පූජා කර කර මේ උතුම් හතර ස්ථාන වන්දනා කිරීම ශාස්ත්‍රූන් වහන්සේගේ ගුණ සිහි කිරීම සිද්ධ කළා. එහෙමයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් දඹදිවින් සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඈත් වෙලා ගියා. එහෙමයි. ඉතින් අපිට මේ මෑතක ඉන්දියාවේ ප්‍රධාන රාජ්‍ය නායකයෙක් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ගැන කියන බොහොම ලස්සන ප්‍රකාශයක් අහන්න ලැබුණා. ඇත්තෙම ඉන්දියාවේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා වන නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් ඇසලපුර පසළොස්වක පුන් පොහෝ දිනය ගැන එතුමා විශේෂ ප්‍රකාශයක් කළා. එහෙමයි. ඉතින් ප්‍රකාශය ඇතරම අපි ඒ දකින්නකොට මහත්තයා අපේ හිතවලට හරි සතුටක් ඇති වුණා. මේ භාග්‍යතුන් වහන්සේ උපන්න දේශයේ වර්තමානයේ ඉන්න රාජ්‍ය නායකයෝනේ. එහෙමයි. ඇත්තෙම මෙය අපේ රාජ්‍ය නායකයන්ටත් හොඳ ආදර්ශයක්. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා ධම්සභා මණ්ඩපයේ මේ මූලික අනුශාසනාවට යන්න පෙර පින්වතුන්ලාටත් මේ ප්‍රකාශය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් කරපු මේ ප්‍රකාශය ඔහු ඒ කරන කතාව තේරෙන්නේ නැහනේ අපි හැමදෙනාටම. ඒ නිසා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට සිංහල භාෂාවෙන් උපසිරසක් දාලා ඔබට පෙන්වන්න ඕන කියලා අපි දැන් ආරම්භමු ඒ ප්‍රකාශය. नमो बुद्धाय नमो गुरुभ्यो। आदरणीय श्री राष्ट्रपति जी, अन्य अतिथिगण, देवी और सज्जनों, आप सभी को धम्म चक्र प्रवर्तन दिवस और आषाढ़ पूर्णिमा की बहुत बहुत शुभकामनाएं। आज हम गुरु पूर्णिमा भी मनाते हैं और आज के ही दिन भगवान बुद्ध ने बुद्धत्व की प्राप्ति के बाद अपना पहला ज्ञान संसार को दिया था। हमारे यहाँ कहा गया है, जहाँ ज्ञान है वहीं पूर्णता है, वही पूर्णिमा है। और जब उपदेश करने वाले स्वयं बुद्ध हो तो स्वाभाविक है कि ज्ञान संस्कार के कल्याण का पर्याय बन जाता है। त्याग और तितिक्षा से तपे बुद्ध जब बोलते हैं तो केवल शब्द ही नहीं निकलते, बल्कि धम्म चक्र का प्रवर्तन होता है। इसलिए तब उन्होंने केवल 5 शिष्यों को उपदेश दिया था, लेकिन आज पूरी दुनिया में उन शब्दों के अनुयायी हैं। बुद्ध में आस्था रखने वाले लोग हैं। साथियों, सारनाथ में भगवान बुद्ध ने पूरे जीवन का, पूरे ज्ञान का सूत्र हमें बताया था। उन्होंने दुख के बारे में बताया, दुख के कारण के बारे में बताया, ये आश्वासन दिया कि दुखों से जीता जा सकता है और इस जीत का रास्ता भी बताया। भगवान बुद्ध ने हमें जीवन के लिए अष्टांग सूत्र 8 मंत्र दिए। समाधिठि, सम्मा संकल्पो, सम्मा वाचा, सम्मा कम्मंतो, सम्मा आजीवो, सम्मा वायामो, सम्मा सति और सम्मा समाधि। यानी कि सम्यक दृष्टि,
सम्यक संकल्प, सम्यक वाणी, सम्यक कर्म, सम्यक आजीविका, सम्यक प्रयास, सम्यक मन, सम्यक समाधि यानी मन की एकाग्रता। मन, वाणी और संकल्प में हमारे कर्मों और प्रयासों में अगर ये संतुलन है तो हम दुखों से निकलकर प्रगति और सुख को हासिल कर सकते हैं। यही संतुलन हमें अच्छे समय में हमें लोक कल्याण की प्रेरणा देता है और मुश्किल में धैर्य रखने की ताकत देता है। साथियों, आज कोरोना महामारी के रूप में मानवता के सामने वैसा ही संकट है जब भगवान बुद्ध हमारे लिए और भी प्रासंगिक हो जाते हैं। बुद्ध के मार्ग पर चलकर ही बड़ी से बड़ी चुनौती का सामना हम कैसे कर सकते हैं, भारत ने ये करके दिखाया है। बुद्ध के सम्यक विचार को लेकर आज दुनिया के देश भी एक दूसरे का हाथ थाम रहे हैं, एक दूसरे की ताकत बन रहे हैं। इस दिशा में इंटरनेशनल बुद्धिस्ट कॉन्फेडरेशन का केयर विथ प्रेयर इनिशिएटिव यह भी बहुत प्रशंसनीय है। साथियों, धम्मपद कहता है, नहीं वैरेन वैरानी संपन्निध कुदाचनम अवैरेन च संपत्ति एस धम्मो सनंततो। अर्थात वैर से वैर शांत नहीं होता, बल्कि वैर अवैर से, बड़े मन से, प्रेम से शांत होता है। त्रासदी के समय में दुनिया ने प्रेम की, सौहार्द की इस शक्ति को महसूस किया है। बुद्ध का ये ज्ञान, मानवता का ये अनुभव जैसे जैसे समृद्ध होगा, विश्व सफलता और समृद्धि की नई ऊंचाइयों को छुएगा। इसी कामना के साथ एक बार फिर आप सभी को बहुत बहुत बधाई। आप स्वस्थ रहें और मानवता की सेवा करते रहें। धन्यवाद। පින්වතුනි, රාජ්‍ය නායකයෙක් මේ ජනතාවගේ පාලකයා විදිහට පත් වෙලා ඉන්න කෙනෙක්. දැවන්ත ඉන්දියාවේ ස්වාමීනි අග්‍රාමාත්‍යවරයා. සත්‍ය වූ බුදුරජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මයේම එහෙමයි ස්වාමීනි. ඇත්තම චතුරාර්ය සත්‍යය කතා කළේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මයේම කතා කරනවා ඇහෙද්දී බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ විදිහට අපේ හදවතේ විශාල සතුටක් උපදිනවා. ස්වාමීනි. සත්‍ය වූ ධර්මය තමන්ගේ ජීවිතේ පදනම කරගන්නා නිසා. එනිසා අපිත් අපේ ජීවිතේ පදනම කරගත යුත්තේ. අපේ ජීවිතේ පදනම කරගත යුත්තේ සත්‍යය. ඒ සත්‍ය මොකද්ද? සත්‍ය නාම වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම සත්‍යය. පරම සත්‍ය අපේ ජීවිතේ පදනම බවට පත් කරගත්තොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. අපිට කාටවත් වරද්ද වන්නත් බෑ. ඒ හේතුව අපි පරම සත්‍ය තුළ පිහිටලා. එහෙමයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ඒ දඹදිව මහත්තයා අතීතයේ විමසලා බලනකොට ගොඩාක් රජදරුවෝ ඉඳලා තියෙනවා. ගොඩාක් රජදරුවෝ ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ කෙරෙහි හිත පහන් කරගන්න තරම් ප්‍රඥාවක් තිබුණා. දැන් මේක තියෙන්නේ ප්‍රඥාවත් එක්කනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටය දුෂ්ප්‍රඥයාට නොවේ. ප්‍රඥාවන්තයා කොයි කොදෙවක හෝ ඉන්න පුළුවන්. ප්‍රඥාවන්තයා කොයි කුලයක හෝ ඉන්න පුළුවන්. එහෙමයි. ඔහුට තියෙන්න ඕනේ ප්‍රඥාව. ඇස් තියෙන කෙනා ඇස් දෙකින් රූප බලනවා වගේ
ප්‍රඥාව තියෙන කෙනා ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලනවා. ඉතින් එහෙම ප්‍රඥාවන්ත රජදරුවෝ අතරේ මහත්තයා අපි දන්නවා සේනිය බිම්බිසාර මහරජුරුවෝ. ඊළඟට අතීත රජදරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ රජවරු ගැන අපි කතා කරනකොට මහත්තයා අපිට අමතක වෙන්නේ නැති රජ කෙනෙක්නේ පසී නදී කෝසල මහරජුරුවෝ. එහෙමයි ස්වාමීනි. 12 මහා ජනපද වලින් විශාලම ජනපදයේ කෝසලේ රජකම් කරපු රජුරුවෝ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ධර්මයක් වදාලා. මම අද අනුශාසනාව විදිහට පින්වතුන්ලාට සිහිපත් කරලා දෙන්නේ ආන්නේ ධර්මය. මේ ධර්මයෙන් අර මං මුලින් කියපු ඔක්කොම ප්‍රශ්න ටික විසඳ ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා හොඳට සමන් යොමාගෙන අපි මේ කියන බණපදේ ඔබ ඇසිය යුතුයි. මේ දේශනාව සිද්ධ කරන්න භාග්‍යතුන් වහන්සේට පසුබිම යෙදුනේ කොසල් රජ්ජුරුවන්ටම වෙච්චි යම් දොස්සහගත කටයුත්තක් නිසා. රජවරුන් ඉතින් රට පාලනය කරනකොට මහත්තයා නොයෙක් අරුබුද එනවා. කෝසලේ හිටිය හොර මුලක්. 500ක කාණ්ඩයක් රාජපුරුෂයන්ටවත් මේකුන් අල්ලන්න බෑ. ඉතින් රජුරන්ට හරියට හිරිහැර වුණා මේ හොරමුල නිසා. පස්සේ කොහොම හරි කරලා උපායෙන් රජුරුව මේ හොරමුල ඇල්ලුවා. 500ක මහා කාණ්ඩය. හැබැයි රජුරවන්ට වද දීපු හොරමුලක් නිසා රජුරවන්ට බලවත් කේන්තියක් තිබුණා මේ 500 දෙනා ගැන. රජුරුව බලන්නවත් කැමති වුණේ නැහැ. රජුරුව කිව්වා රාජපුරුෂයන්ට අනකලා ඕකුන්ව මාර්ගයේ දෙපස එකාට එකා මූණට මූණ පේන්න උල තියාපල්ලා කිව්වා. දරුණු දඬුවමක් දුන්නේ. දැන් එතකොට 500 දෙනා 250 මූණට මූණ පේන්න මහත්තයා උල තිබ්බා. උල තියලා රජුරුවන්ට දැන් රාජමාන්නෙන්නේ මේක කළේ. උල තියලා රජුරුවෝ මේ රාජ රථේ නැගිලා දඬුවම් භූමියට යනවා දඬුවම් බලන්න. දඬුවම් බලන්න ගියාට පස්සේ තමයි රජුරුවන්ට ටිකක් හදවතට මේක වැදුනේ. එහෙමයි ස්වාමීනි. දැන් කිඳිරි ගගා අර මිනිස්සු උල් සෑහෙන ශරීරේ බැහැලා. ඉතින් වේදනාව විඳ ඉන්නවා. රජුරන්ට එකපාර කල්පනා වුණා හප්පේ මේ මං කරපු එකක් නිසා නේද මේ. මේ විඳවිලි ඔක්කොම මගේ අනුදැනුම නිසා නේද. රජුරවන්ට ලොකු සංවේගයක් හටගත්තා. ඔය සංවේගයෙන් රජුරුව බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. එතකොට රජුරවන්ට මේ දැන් සාමාන්‍ය පින්වතුනි අපට උනත් සාමාන්‍යයෙන් හදවතට වේදනා දෙන යම් කරුණක් ඉස්මතු වුණොත් ඒ වෙලාවට ඔන්න සෑයක් ගාවට යනවා අපි බෝධියක් ගාවට යනවා සැනසෙල්ලක් හොයාගෙන යනවනේ. රජුරන්ට තුනේ මෙන්න මේක. බුදුරජාණන් වහන්සේ සමීපයේ සැනසෙල්ල තිබෙන්නේ කියලා මහරජුරුව භාග්‍යතුන් වහන්සේ ළඟට තමයි ගියේ. ගියාට රජුරවන්ට ලැජ්ජයි මහත්තයා මේක කියන්න. මං මෙහෙම 500ක් උල තිබ්බා කියලා කියන්න ලැජ්ජයි. බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා "ඒ මහරජය ඔබ මොකෝ මේ අවේලාවේ කවදාවත් නැතුව මේ වෙලාවේ?" එතකොට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ඉතින් පෘථිවි මණ්ඩලයේ දිනපු මේ පොළොව ජයගත්ත ඔටුනු පලන්දපු රජවරු නොවේ. අපි මහරජවරුනේ ස්වාමීනි. අපිට ගොඩාක් යසයිසුරු තියෙනවා ධන සම්පත් තියෙනවා. එහෙම රජවරු වෙන අපිට නොයෙක් ජනපදවලට ගිහිල්ලා ඒ වගේ කටයුතු බලන්න සිද්ධ වෙනවා. ස්වාමීනි එහෙම කටයුත්තකට ගිය අතරේ තමයි මේ ආවේ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේට මේ කාරණේ වහන්න ලැහැත්ති වුණා. ඇයි ඇත්තටම ආවේ කියන එක රජුරුව වැහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ තුන් ලෝකේම අතැඹුලක්සේ දකින්න ශාස්ත්‍රඥ වහන්සේටනේ මේ වහන්න ලැහැත්ති උනේ. ඉතින් මේ වෙනකොට රජුරුවන්ගේ හිතේ ලොකු බලවත් ප්‍රසාදයක් තියෙන්නත් නැතු ඇති. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහරජය ඔබට විවේකයක් තිබේ නම් මම ඔබෙන් කරුණක් අහන්නම්. ඔබ සතුටු විදිහට ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න. කිව්වා ස්වාමීනි මට විවේකයක් තියෙනවා. කිව්වා රජතුමනි ඔබට ඉන්නවා නේද විශ්වාස කටයුතු වචන ඇති පුරුෂයෝ. කිව්වා ස්වාමීනි මට විශ්වාස කටයුතු ඇති පුරුෂයෝ ඉන්නවා. ඒ අයගේ විශ්වාසවන්ත වචනත් එක්ක තමයි සම්පූර්ණයෙන්ම මගේ රාජ්‍ය පාලනය මම කරන්නේ. කිව්වා රජතුමනි ඔබේ ළඟට විශ්වාස කටයුතු ඇති පුරුෂයෙක් උතුරු ප්‍රදේශයේ ඉඳලා එනවා.
ඇවිල්ලා ඔබට කියනවා මහරජය අපි ඔක්කොම විනාසයි. අහෝ මේ පැත්තට සුවිශාල පර්වතයක් පෙරලීගෙන එනවා. කිසිම මිනිස්සෙක් කිසිම ගෙයක් දොරක් බේරෙන්නේ නැහැ. ඒ පර්වතයට හැම දිනා යට වෙනවා. ඔබ පෘථිවි මණ්ඩලයේ දිනපු රජෙක් පුළුවන් දෙයක් කරන්න. ඔන්න රාජපුරුෂයෙක් ඇවිල්ලා උතුරෙන් කිව්වා. ඔය වගේම විශ්වාස කටයුතු ඇති රාජපුරුෂයෙක් දකුණෙමුත් ඇවිත් කිව්වා. බටහිරමුත් ඇවිත් කිව්වා. නැගෙනහිරමුත් ඇවිත් කිව්වා. ඒ කියන්නේ මේ කතාවේ තියෙන මොකද්ද? හතර පැත්තෙන්ම බේරෙන්න බැරි මහා විනාශකාරී පර්වතයෝ හතරක් මේ කෝසලයේ පැත්තට පෙරලීගෙන එනවා. බුදුරජාණන් වහන්සේ අහනවා පෘථිවි මණ්ඩලයේ දිනපු රජ කෙනෙක්නේ. මහා යස ඉසුරු තියෙනවනේ. මහා ධන සම්පත් තියෙනවනේ. මහා බලයක් තියෙනවනේ. ඉතින් රජතුමනි ඔබ මොකක්ද මේ වෙනුවෙන් කරන්නේ? එතකොට රජුරුව කියනවා ඒව රූපේ මේ බන්තේ මහති මහබ්බහේ සමුප්පන්නේ දාරුණේ මනුස්සක්කයේ. ස්වාමීනි ඔය වගේ මහා භයානක දරුණු මිනිස්සු සියලු දෙනා වෙනසිලා යන අවස්ථාවක් මගේ ජීවිතයට ආවොත් දුර්ලභේ මනුස්සත්තේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබාගෙන ඉන්න මම කිමස්ස කරණීයන් ස්වාමීනි වෙන මොනවා කරන්නටද අඤ්ඤත්‍ර ධම්මචර්යා ධර්මයේ හැසිරීම හැර සමචර්යා යහපතේ හැසිරීම හැර කුසල කිරියා කුසල් කිරීම හැර පුණ්‍ය කිරියා පින් කිරීම හැර. ආන් එහෙම කිව්වා. ඒකෙන් තේරෙනවා රජුරුව ඥානවන්තයි. රජුරන්ට මේ කාරණේ කිව්ව ගමන් රජුරුව මේක හොඳට තේරුම් ගත්තා. තේරුම් අරගෙන රජුරුව කියනවා ස්වාමීනි ඔය වගේ අවස්ථාවක නම් කොච්චර මහරජෙක් වුණත් මට තියෙන ওই විසඳුම. අන්න රජුරුව නුවණැති කියලා දැනගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. දහම් දෙසන්න කලින් රජුරුවන්ගේ නුවණ බලන්න පොඩි කතාවක් කිව්වේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ආරෝචේමිකෝ තේ මහරජ මහරජය ඔබට මේ කාරණේ මං දැනුම් දෙන්න සිද්ධ වෙනවා. පති වේදයාමිකෝ තේ මහරජ ඔබට මේ කාරණේ පවසන්ට මට සිද්ධ වෙනවා. අදිවත්තති කෝතං මහරජ ජරා මරණං. පින්වත් මහරජය ජරා මරණ දෙක ඔබව යට කරගෙන යනවා. අර මහා පර්වත එනවා කියපු කතාව මහත්තයා ගොඩ නගපු කතාවක්. එහෙමයි ස්වාමී. නමුත් දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන කතාව සත්‍ය වූ කතාවක්. එහෙමයි. ජරා මරණ දෙක ඔබේ ජීවිතේ යට කරගෙන යනවා කියන කතාව. භාග්‍යවතුන් වහන්සේ අහනවා මහරජය ඔබ මහා ධන සම්පත් තියෙන කෙනෙක්. ජරා මරණ දෙක ඔබව යට කරගෙන යද්දී ජරා මරණ යට කරගෙන යනවා කියලා දකින ඔබ මොකක්ද කරන්නේ? එතකොට රජුරෝ කියනවා ස්වාමීනි ජරා මරණ දෙක අපව යට කරගෙන යනවා නම් ස්වාමීනි අපි මොනවා කරන්නටද? අපි මොනවා කරන්නටද? ධර්මයේ හැසිරීම හැර යහපතේ හැසිරීම හැර පින් කිරීම හැර කුසල් කිරීම හැර මෙන්න ඥානවන්තයෙක් අල්ලන තැන. නුවණ තියෙන කෙනෙක් තේරුම් ගන්න තැන මෙතන මහත්තයා. එහෙමයි ස්වාමීනි. ජීවිතයට අනතුරක් තියෙනවා කියලා දකින්න කෙනෙක් තේරුම් ගන්න තැන මෙතන. ජීවිතයට අනතුරක් තියෙනවා කියලා කෙනෙක් දැක්කොත් මහත්තයා එයා උඩඟු වෙන්නේ. එහෙමයි. එයා එතකොට තමන්ගේ අසරණකම තේරුම් ගන්නවානේ. තමන්ට මොනවා තිබුණත් තමන් අසරණයි කියලා තේරුම් ගන්නවා. දැන් කොසල් රජුරෝ කියනවා ස්වාමීනි මිහි මඩල දිනාගත්ත රජවරු විදිහට අපිට මේ රජකම් නිකන් කරන්න බෑ. අපි සිවුරංග සෙනග පිරිවරාගෙන ගිහිල්ලා රජවරුත් එක්ක යුද්ධ කරනවා. යුද්ධ කරලා ඒ රජවරුන්ව පරද්දලා තමයි අපි දිනන්නේ. ස්වාමීනි ජරා මරණ දෙක එද්දී මට සිවුරංග සෙනග පිරිවරාගෙන ගිහිල්ලා යුද්ධ කරන්න බෑ. ජරා මරණ වලට එරෙහිව මා යුද්ධයක් කරමි කියලා සිවුරංග සෙනගක් එක්ක ඇත් අස්රිය පාබල කියන සෙනගත් එක ගිහින් යුද්ධ කරලා දිනන්න බෑ. ස්වාමීනි ඇතන් යුද්ධ යෙදුනහම අපි ඒ යුද්ධවලදී කරන්නේ ඒකට කියනවා මන්ත්‍රණ යුද්ධ. මන්ත්‍රණ යුද්ධය කියලා කියන්නේ කපටිකම. රජවරුන්ට ඉන්නවා මහත්තයා කට්ට කෛරාටික මේ මායා වචන දන්න මැති ඇමතිවරු. එහෙමයි ස්වාමී. උපදේශකවරු. එහෙමයි.
රජවරුන්ට නොයෙක් ප්‍රශ්න ඇති වුණාම රජුරුවන්ගෙන් සල්ලි අරගෙන මේගොල්ලෝ ගිහින් කරන්නේ අර අනෙක් රජවරුන්ව හිමීට වචනින් නම්ම ගන්නවා. කප්පමක් දීලා යුද්ධයක් නොවි මේ යුද්ධේ සමතයකටපත් කරන්න ඒ අය දක්ෂයි. එහෙමයි ස්වාමීනි. ඒ කිව්වේ යුද්ධයට ආපු කෙනාව රවට්ටනවා. කියනවා ස්වාමීනි ජරා මරණ ජීවිතයට එද්දී මං කොහොම රවට්ටන්නද? හරි ලස්සනයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. රජ කෙනෙක් මේ ධර්මයේ ගත්ත විදිහ හරි ලස්සනයි. රජුරුව කියනවා ස්වාමීනි ජරා මරණ මා කරා එද්දී මං කොහොම රවට්ටන්නද? ස්වාමීනි ඇතැන් යුද්ධ අපි කරා එනකොට අපි ඒ යුද්ධ ඉස්සරහා කරන්නේ අපි පාලනය කරන්න බැරි හොර මුලක් පාලනය කරන්න බැරි සතුරු මුලක් ආවොත් එහෙම අපි ඒ අයන්ට කතා කරනවා. කතා කරලා කියනවා උඹලා මේ යුද්ධේ නවත්තන්න කොච්චරක් වස්තු වලට ඕනද? ඊළඟ ගාණක් අපි දෙන්න. මේ යුද්ධේ නවත්තපල්ලා. මේ අර්බුදේ නවත්තපල්ලා කියනවා. එතකොට ඒ අය සල්ලි අරගෙන ඒක නවත්තනවා කියනවා. එහෙමයි. එතකොට සල්ලි දීලා බේරෙන්න පුළුවන් ප්‍රශ්නත් තියෙනවා. කියනවා ස්වාමීනි ජරා මරණ එනකොට ජරා මරණ ඉස්සරහා මගේ ධනය කොච්චර තිබුණත් මට ඒ ධනයෙන් පිළියමක් නැහැ. ආයම රජුරෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට නම් තේරෙන්නේ ජරා මරණ දෙක ජීවිතේ යට කරගෙන යනකොට ධම්මචර්යා ධර්මයේ හැසිරීම හැර සමචර්යා යහපතේ හැසිරීම හැර කුසල කිරියා කුසල් කිරීම හැර පුණ්‍ය කිරියා පින් කිරීම හැර මා වෙන කුමක් කරන්නද? මේ කිව්වේ පින්වතුනේ රජෙකුත් මෙසේ කියයි නම් සාමාන්‍ය මිනිස්සු වන අපි ගැන කවර කතාද? සාමාන්‍ය ධන සම්පතක් තියෙන සාමාන්‍ය බලයක් තියෙන සාමාන්‍ය හැකියාව තියෙන අපි ගැන කවර කතාද? රජෙකුටත් තියෙන්නේ මේ පිළියම නම්. හැබැයි රජෙකුටත් තියෙන්නේ මේ පිළියම කියලා රජෙක් දකින්නේ නුවණ නිසා. උඩඟුකමක් නැති ඥානවන්තකම නිසා කෙනෙකුට මේ අර්ථය පැහැදිලි කරගන්න පුළුවන්. පින්වතුනේ කොසල් රජුරවන්ට විතරක් නෙමෙයි ජරා මරණ කියන පර්වතයන්ගේ බලපෑම තියෙන්නේ. අපි හැමදෙනාගේ ජීවිතවලට මේ ජරා මරණ කියන පර්වත දෙක අපේ ජීවිතය යට කර ගනිමින් ඉන්නවා. ඉතින් එහෙව් අපි මොකක්ද කළ යුත්තේ? එහෙව් අපිත් කළ යුත්තේ ධර්මයේ හැසිරීමයි. එහෙව් අපිත් කළ යුත්තේ යහපතේ හැසිරීමයි. අපිත් කළ යුත්තේ කුසලයේ හැසිරීමයි පින් රැස් කිරීමයි. එතකොට මේවා මේ බෙදාගෙන උඩඟු අදහස් ඇතුව කටයුතු කරන්නේ මේ අර්ථය තෝරගන්න බැරි වෙච්ච අය. එහෙමයි. මේ අර්ථය තෝරාගන්න බැරි වෙච්ච කෙනා පිනට ගරහනවා පින් ඕන්නේ කුසල් කරාම ඇති. ඒ නිසා මේ පිනට අදාළ ඒවා එපා. අපි කුසල් කරගන්න. එහෙම නැත්නම් පින් කුසල් දෙකම ඕනේ. අපි මේ නිවන් දකින්නයි මහන්සි වෙන්න ඕනේ. මේ වගේ උඩඟු අදහස් ඇයි? ජීවිතේට තියෙන අනතුර ජීවිතේ කියන එක කොයි ඇසිල්ලක නැසී යයිද කියලා තමන්ට තමන් ගැන තියෙන දැක්ම නොමැතිකම. ජරා මරණ තමන් යටපත් කරනවා නිරන්තරයෙන් කියන කරුණ. ඒ අර්ථය මහතේ පහදගෙන නැහැ. එහෙමයි ස්වාමීනි. තමන් මැරෙන කෙනෙක් කියන ඥානෙවත් නැහැ. තමන් මැරෙන කෙනෙක් කියන ඥානෙ බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා උපදින විශේෂ ඥානයක්. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මැරෙනවා කියන එක අපි හැමෝම දන්නවනේ කියලා. දන්නවා කියන්නේ වෙනම එකක් මහත්තයා. ඥානෙ කියන්නේ වෙනම එකක්. එහෙමයි ස්වාමීනි. අපි මැරෙන උදවිය කියලා දන්න කෙනා මරණය ගැන හොඳට දන්නවා. මරණය කියන එකට තැනක් නැහැ. මරණය කියන එකට වයසක් නැහැ. මරණය කියන එකට විදිහක් නැහැ. මරණය කියන එකට සිද්ධ වෙන කාල වකවානුවක් කියලා එකක් නැහැ. එහෙමයි ස්වාමීනි. කොයි ඇසිල්ලක හෝ ජීවිතේට මරණ ඉන්න පුළුවන්. එහෙම ජීවිතයක ලැබිච්ච වටිනා කියන දේෙන් ප්‍රයෝජන ගන්නයි මහත්තයා මහන්සි ගත යුත්තේ. ඉතින් මේ අර්ථය තේරුම් ගත්ත කෙනා පින කිරීම පිණිසත් වෑයම් කළ යුතුයි. දැන් පින ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ පින ගැන වදාලා මූලිකව දානය, සීලය, භාවනාව කියලා කියන්නේ පින් කරන්න තියෙන ආකාරය. පුණ්‍ය කිරිය වත්තු සූත්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දිවාරය පින් වැඩෙන පින්කම් විදිහට මහත්ය වදාරනවා රුක් රෝපණය කිරීම, ඒ දඬු පාලං ආදිය සැකසීම, අම්බලන් සැකසීම, මිනිස්සුන්ට වතුර ටිකක් පහසුවෙන් බොන්න පැම් පොකුණු ආදිය සකස් කිරීම. මේ වගේ දේවල්. ඒ කියන්නේ දිවා රාත්‍රී දෙකේ මිනිසයාට ප්‍රයෝජනවත් වෙන දේවල්.
යම් කෙනෙක් තමන්ගේ මහන්සියෙන් කැපවීමෙන් සිද්ධ කරනවා නම් ආන් ඒ කෙනාට දිවාරය දෙකේම පින් වැටෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ පින කියන එක බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අර්ථ ගන්නවලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පුඤ්ඤාභි සන්ධ සූත්‍රවල. පුඤ්ඤාභි සන්ධ කියන එකේ අර්ථය පින්වතුනේ පුණ්‍ය ගංගා. බුදුරජාණන් වහන්සේ පුඤ්ඤාභි සන්ධ සූත්‍රවල දේශනා කරනවා යමෙක් බුදුන් සරණ යන්නේද, දහම් සරණ යන්නේද, සංඝ සරණ යන්නේද ඔහුගේ ජීවිතයට පින් ගංගා ගලන්න පටන් ගන්නේය. යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකින්නේද, සොරකමින් වළකින්නේද, වැරදි කාම සේවනයෙන් වළකින්නේද, බොරුවෙන් වළකින්නේද, මත්පැන් ආදියෙන් වළකින්නේද ඔහුගේ ජීවිතයට පුණ්‍ය ගංගාව පහක් ගලන්න පටන් ගන්නේය. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට පින ගැන දේශනා කළා. තවත් මහත්ය පින ගැන වදාරනකොට භාග්‍යතුන් වහන්සේ මව්පියන්ට සැලකීම, ඊළඟට ගුරුවරුන්ට ගෞරව සත්කාර කිරීම, වැඩිහිටියන් පිදීම, මේ හැමදේම පින ගණේහිලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙමයි. එතකොට මිනිස්සෙක් පින ගැන යමක් ධර්මයේ තුලින් ඉගෙන ගත්තට පස්සේ ඒ කෙනා මහන්සියක් ගන්න ඕන මහත්ය පිනට අදාළ දේවලුත් තමන්ගේ ජීවිතේට ගලපා ගන්න. මේ දේවල් මේක පිනක්. දැන් මේ අපි ඇයි මේවා ඉගෙන ගන්නේ? එතකොට අපි දන්නවා අපි කරපු කටයුත්ත මොකක්ද කියලා. එහෙමයි ස්වාමීනි. අපි ගහක් හිටවනවා. අපි ගහක් හිටවලා අපිට දැනුමක් නැත්තම් අපිට ලොකු සතුටක් ඇති කරගන්න බෑ. හැබැයි අපි ගහක් හිටවලා අපි දන්නවා මේ ගහ හිටවූ මට දිවාරය පින් වෙනවා. එහෙමයි ස්වාමීනි. ආන්න යහපත. එහෙමයි. ඒ උදෙසා තමයි ධර්මයේ ගන්න ඕනේ, උඩඟුකමක් උදෙසා නෙවෙයි. ගොඩාක් දෙනෙක් මේ තැන වරද්ද ගන්නවා. එහෙමයි. බුදු කෙනෙක් නිර්වාණය පිණිසත් සංසාර ගමනේ ආරක්ෂාව පිණිසත් යම් ඒ ධර්මයක් දේශනා කළාද මහා කරුණාවෙන්. මහා කරුණාවෙන් දේශනා කරපු ධර්මයෙන් තමන් උඩඟුකමක් ඇති කර ගන්නවා නම් ඒ කෙනාට කොයින්ද ධර්මයෙන් පිළිසරණක්. ආන් ඒ නිසා පින්වතුනි මේ අර්ථය හොඳට ගන්න. බුදුරජාණන් වහන්සේ කුසල් කිරීම කියන එක ගැන දේශනා කළේ. දැන් කුසලය කියන වචනය භාග්‍යතුන් වහන්සේ ධම්මපදයේ අවස්ථා කිහිපයකදීම පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහත්ය යථාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණේ බහු. මල්කාරයෙක් මල්වත්තකට පැමිණිලා මලින් මල හොයාගෙන ගිහිල්ලා තමන්ගේ මල් මාලය සරසා ගන්නවා වගේ. ඒවන් ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු. මනුස්ස ලෝකයට පැමිණි කෙනා පුළුවන් තරම් ජීවිතයට කරගත යුත්තේ පිනයි. මේ කුසලයයි. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. එහෙයි ස්වාමීනි. එතකොට කුසලය ගැන හරි ලස්සනට තේරුවා සම්මා දිට්ඨි සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මේ කුසලය කියන්නේ මොකද්ද? කුසල මූල මොනවද? අකුසලයේ මොකද්ද? අකුසල මූල මොනවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ තෝරනවා කුසල මූල වනාහි අලෝභ, අද්වේෂ, අමෝහ කියන තුනයි. කුසල් කියන්නේ කයින් ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවන, එහෙම නැත්නම් සල්ලාලකමින් වැළකීම කුසලයයි. වචනයෙන් බොරු කේලම් හිස් වචන පරුස වචන වලින් වැළකීම කුසලයයි. මනසින් ලෝභ නොකිරීම කුසලයයි. ද්වේෂ නොකිරීම කුසලයයි. මිත්‍යා දෘෂ්ටික නොවීම, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය පිහිටීම කුසලයයි. එතකොට හරීම පැහැදිලි මේ නිර්වචනේ. එහෙමයි ස්වාමීනි. කුසලයේ ගැන ධර්මයේ තුල දේශනා කරලා තියෙන ওই විදිහට. ඊළඟට තව කුසලයේ ගැන වදාරනවා මහත්තයා පුඤ්ඤාභිසන්ද සූත්‍රවලදීම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් තෙරුවන් සරණ ගිහිල්ලා සිල්පදවල සමාදන් වුණා නම් ඒ කෙනාගේ ජීවිතේට පුණ්‍ය ගංගා විතරක් නෙමෙයි ගලන්නේ කියනවා. එහෙමයි ස්වාමීනි. කුසල ගංගාත් ගලනවා. එහෙයි ස්වාමීනි. ගොඩාක් දෙනෙක් මේ පින කුසලයේ වෙන් කරගෙන හිතන්න උත්සාහ කරනවා. එහෙමයි. ඇත්තටම මහත්තයා ධර්මයේ තුලින් කල්පනා කරාම ධර්මයේ තියෙන දේ හිතපම අපිට තේරෙනවා යම් කෙනෙක් පින් කරනවා කියන්නේ එයා කුසලුත් වඩනවා. එහෙමයි. යම් කෙනෙක් කුසල් වඩනවා කියන්නේ එයා පිනත් කරනවා. ස්වාමීනි දැන් මොනතරම් අත්සිල්ලක් රැකවරණයක්ද කියලා විමස ගන්න හිතෙනවා දැන්. සරණ සීලේ පිහිටලා පන්සිල් රකින්නම කුසලයේ වඩන්න අදහස් කළ සැනින්ම තමන්ගේ ජීවිතේ සැපවත් වෙලත් යනවා නම් පිනෙනුත් පිරීලා යනවා නම්. ඉතින් ස්වාමීනි ඒකයි මේ ධර්මයේ දැනගත්තාම මහත්තයා බලන්න තමන් ගැන තමන්ට කොච්චර සැනසෙල්ලක්, සුවයක්,
සතුටක් ලබන්න පුළුවන්ද කියලා. එහෙමයි ස්වාමීනි. ඇත්තටම පින ගැන දැනගත්ත කෙනා කුසලයේ ගැන දැනගත්ත කෙනා සන්තෝෂයක් ඇති කරගන්න ඕනේ. එහෙම නැතුව නිකන් අර මේ තමන්ගේ දැනුමින් තමන් උඩගුකමක් ඇති කරගත්තොත් මහත්තයා ඒ උඩගුකමෙන් කරන කියවිල්ල මේ ජීවිතේට විතරයි. එහෙමයි. මෙතන එහාට කිසිම පිළිසරණක් නැතුව යනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ හරි ලස්සන වචනයක් තියෙනවා පින සහ කුසලයේ ගැන. කුසලානම් භික්කවේ ධම්මානං සමාදාන හේතු ඒව මිදං පුඤ්ඤම් පවඩ්ඩති. මහණෙනි කුසල් දාම්හි සමාදන්ව යෙදී සිටීම හේතුවෙන් පින වැඩෙන්නේය. එහෙමයි. බලන්න බුදුරජාණන් වහන්සේ ලස්සනට අර්ථي තෝරලා තියෙනවා. ඊළඟ එක තමයි භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ජරා මරණ වලට ගොදුරු වෙමින් ඉන්න කෙනා ජීවිතේ කරගත යුත්තේ ධම්මචර්යා ධර්මයේ හැසිරීම. මේ ධර්මයේ හැසිරීම කියන එක ගන්නකොට ධර්මයේ හැසිරීම කියලා කියන්නේ සුගත වූ තථාගත වූ බුදුරජාණන් වහන්සේගේ වචනය අසා ඒ වචනයට අනුව කටයුතු කිරීමයි. ධර්මයේ හැසිරීම කියලා කියන්නේ පින්වතුනි ඒක. කවුරු හරි ඔබෙන් අහුවොත් එහෙම ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඉන්න උත්සාහ කරනවා කියන එකයි. සමහර කෙනෙක් ධර්මයේ හැසිරීම පටලනවා මහත්තයා. ධර්මයේ හැසිරීම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ඉගෙනගෙන ඊට පස්සේ මේ තමන්ට ඕන විදිහට හිතලා තමන් විමසලා කල්පනා කරලා ජීවිතය හැඩගස්වා ගන්නවා කියන එක. එහෙමයි ස්වාමීනි. එහෙම හිතන්න කියපු ගමන් තමන්ට තමන් ගැන ආඩම්බරකමක් එනවා. එහෙනම් මාත් කෙනෙක් කියලා. ස්වාමීනි මේ එතනදී අපිට නිහතමානී වෙන්න පුළුවන් නම් මට නම් මේ පිළිබඳව යමක් හිතට දැන් වැටහෙනවා. නමුත් තථාගත ධර්මයේ භාග්‍යවතුන් වහන්සේනේ දන්නේ ධර්මයට අනුව කවර විනිශ්චයක්ද කියලා විමසන්න හිතක් පහල කරගන්න නිහතමානී වෙන්න තියනවා නම් ස්වාමීනි. ඇත්තම මහත්තයා ශ්‍රද්ධාව යම් තැනක තියනවාද එතන නිහතමානීකම තියෙනවා. එහෙමයි. ශ්‍රද්ධාව තියනවා කියලා කොච්චර කියෙව්වත් නිහතමානීකම නැත්තම් එතන ශ්‍රද්ධාව නැහැ. එහෙමයි. ඒක හොඳට තේරෙනවා කීටාගිරී කියන සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ වදාලා සද්ධර්මයේ තුල වැඩෙන ශ්‍රාවකයාගේ හිත හරිම ලස්සනයි. ඒක නා මේ මෙහෙම තමයි කියනවා හිතන්නේ. සත්තා මේ භගවා භාග්‍යතුන් වහන්සේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ. ශාවකෝ හමස්මි මං බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හික්මෙන්න බුදුරජුන්ගේ ශ්‍රාවකයා. අහං නජානාමි මං මොකුත් දන්න කෙනෙක් නෙවෙයි. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේම දන්නාසේක. එහෙමයි. ඕක තමයි කියනවා ශ්‍රාවකයාගේ හිත. එහෙමයි. ඔය හිත තියෙනවනම් මහත්තයා ඒ කෙනාට ධර්මයේ හැසිරෙන්න පුළුවන්. ධර්මයේ හැසිරීම කියලා කියන්නේ සද්ධර්මයේ තුල පෙන්වා දෙන උතුම් ගුණ උපදවා ගැනීම. ඒ උතුම් ගුණ වලට අපි කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම උපදවා ගන්නත් ඒ කෙනා වෑයම් කළ යුතුයි. මොකද මේ ජීවිතේ ජරා මරණ වලින් බැටකන නිසා. එහෙමයි ස්වාමීනි. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? සමචර්යා. සමචර්යා කියලා කියන්නේ පින්වතුනේ යහපතේ හැසිරීම. ඒක බොහොම වටින එකක් මහත්තයා. මේ යහපතේ හැසිරීම කියලා කියන්නේ බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා මේ ලෝකේ වර්ණනා කරපු යම් ජීවිකාවක් ඇද්ද? ජීවත් වීම පිණිස බුදුවරු සත්පුරුෂයෝ යම් පෙන්වා වදාළ පිළිවෙලක් ඇද්ද? ආන් ඒ විදිහට ජීවිතය හැඩගස්ව ගන්න. එහෙමයි ස්වාමීනි. ඇත්තම මේක ගැන කියනවා නම් අපිට කියන්න පුළුවන් තමන්ට සත්පුරුෂයන්ගේ වචනයට අනුව හිතලා ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් විදිහේ ජීවිතයක් උපදවා ගන්න එක. ආත්ම තෘප්තිය කියලා කියන්නේ ජීවිතයකට ගොඩාක් වටින එකක් පින්වතුනි. ආත්ම තෘප්තිය කියලා කියන්නේ මොකද්ද? තමන් ගැන සන්තෝෂ වීම. තමන් තමාහට ප්‍රශංසා කිරීම. තමන් ගැන සිතා අප්‍රමාණ ප්‍රීතියක් ලැබීම. මේකට කියනවා ආත්ම තෘප්තිය. එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය ලෝකයේ පැසසුම් ලෝකයා ඉදිරියේ තියෙන නම්බුනාම ආදී මේ දේවල් මහත්තයා බාහිර එකක්. එහෙමයි ස්වාමීනි. ඉතින් ලෝකෙම ප්‍රශංසා කරත් වැඩක් තියනවද? තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා නන්නේ. එහෙමයි. නිසා සමචරියාවේදී ලැබෙන්නේ යහපත් වූ ජීවිකාවක් ජීවිතේ කොයි මොහොතක හෝ අවසන් වෙන්න පුළුවන් කියලා දැක වාසය කරන කෙනෙකුට යහපත් වූ ජීවිතයක් හැඩගස්වා ගන්න පරිසරයේ යෙදෙනවා. ඒක නා යහපත් වූ ජීවිතයක් හැඩගස්වා ගන්න මහන්සියට කියනවා සමචරියා. එහෙමයි
ස්වාමීනි. එතකොට බලන්න ජීවිතයක් ඇතුලේ අපි මොනවාද කරගත යුත්තේ කියලා මේ ජරා මරණ වලින් ගුටි කන ජීවිතේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ අර්ථය අපි ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ ඔබ ඇත්තෙන්ම නුවණැති කෙනෙක් නම් ඔබට තෝරා බේරා ගන්න පුළුවන් වෙන්නේ නැති අපි මේ කොයි වෙලේ මැරෙයිද කියලා දන්නේ නැති ජීවිතය ගත කරද්දී අපි මොනවාද කළ යුත්තේ කියන දේ. නැත්නම් මහත්තයා මේ වාදවල පට ලැබෙනවාමනේ. එහෙමයි ස්වාමීනි. නොඒක ඒවා ගොඩනගනකොට ඒවා පස්සේ පට ලැබෙනවාමයි. පට ලැබි අවසානයේ මේ පිළිසරණක් ලබන්න තියෙන කාලේ දැන් බුදු කෙනෙක්ගේ ධර්මයකින් පිළිසරණ ලැබීම පිණිස අපිට මහා කාලෙකුත් නැහැනේ. එහෙමයි ස්වාමීනි. දැන් අපි ගත්තොත් මහත්තයා මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ කාලේ මිනිසුන්ට ආයුෂ තිබුණා අවුරුදු 40000ක්. ඒ කියන්නේ බණක් අහපු මිනිහෙකුට අවුරුදු 30000ක් 20000ක් තියෙනවා ධර්මයේ හැසිරෙන්න. නේ? එහෙමයි. ධර්මයට හිත පැහැදුනා නම් ඒ ධර්ම මාර්ගය දියුණු කරගන්න අවුරුදු 20000ක් 30000ක් තියෙනවා. එහෙමයි. ඊළඟට කොණාගමන බුදුරජාණන් වහන්සේ කාලේ මිනිස්යාගේ සාමාන්‍ය අවශ්‍ය ගත්තොත් එහෙම අවුරුදු 30000ක්. ඒ කාලෙත් සෑහෙන කාලයක් තිබුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මිනිස්සුන්ට තිබුණා අවුරුදු 20000ක්. එතකොට මේ සාමාන්‍යයෙන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ගැන ඔය අතීත තොරතුරු තියෙනවා. අවුරුදු 16000ක් එක දිගට උතුම් බඹසර ආරක්ෂා කළා. එහෙමයි. දැන් වර්තමානයේ අපි ගත්තොත් අපි තීරුම් ගන්න එපා අපිට කොච්චර සොච්චමද තියෙන්නේ කියලා නේ. එහෙමයි. අපිට පරම ආයුෂයේ විදිහට ගත්තත් අවුරුදු 70 75 80. ඔතනින් එහා යයි කියලා අපිට හිතන්න බෑ. බොහෝම කෙටි ආයුෂයක් අපිට තියෙන්නේ. ඒ කෙටි ආයුෂය ඇතුලේ අපි කර යුත්තේ මොනවාද? කළ යුත්තේ මෙයයි. පින කළ යුත්තේය. කුසලයද කළ යුත්තේය. ධර්මයේ හැසිරිය යුත්තේය. යහපතේද හැසිරිය යුත්තේය. මේ හතරම කරන්න ඕන. මේ හතරම කරන්න මහන්සි වෙන්න ඕන. ඒ වෙලාවට අවස්ථාව ලැබෙන විදිහට මේම කරන්න. මේකමයි රැකවරණේ. මේකමයි රැකවරණේ පින්වතුනේ මේ ලෝකේ මොන දේ කර හිටියත් ඒ හැමදේම මේ ජීවිතෙන් අවසන් වෙනවා. මොන දේ කර හිටියත් අපි මේ ජීවිතේ මරණය අපේ ජීවිතේ කරා පැමිණෙනකොට මරණය කියන හුළඟ පැමිණිලා ජීවිතය කියන පහන නිවලා දානවා. ජීවිතය කියන්නේ පහනක් නම් මරණය කියන්නේ හුළඟක්. කොයි වෙලේ එයිද කියලා දන්නේ. හැබැයි කොයියම් හෝ වෙලාවක ඇවිල්ලා ජීවිතේ නම් වූ පහන නිවා දමනවා. ඒ නිවා දාන්න පෙරයි මේ ඔක්කොම. එනිසා තමන් ගැන තමන්ට ආත්ම තෘප්තියක් ලැබිය හැකි ලස්සන ජීවිතයක් උපදවා ගන්න. ඒ ජීවිතය තමයි පින්වතුනේ ලෝකේ බබලන්නේ. ඒ ජීවිතේ තමයි ලෝකේ බබලන්නේ. ඒ ජීවිතයට තමයි සත්පුරුෂයෝ සාදුකාර දෙන්නේ. ඒ ජීවිතේ තමයි සත්පුරුෂයන් විසින් වර්ණනා කරන්නේ. ඒ ජීවිතයටයි දෙවියන්ගේ සාදුකාරයේ වන්දනාව පවා ලැබෙන්නේ. ඉතින් සමචරියාව ගැන කතා කරනකොට එහෙමයි සර්. අපි අද ඔබට පෙන්වන්න කල්පනා කළා මේ සමචරියාව පිණිස යහපත් ජීවිතයක් උපදවා ගැනීම කියන කාරණේදී මහත්තයා අවසරයි. ගොඩාක් වටින එකක් මේ ලෝකයේ මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් අපිට පුළුවන් විදිහට යහපත හදන එක. දැන් අද පින්වතුන්ලා ධර්ම දානෙ දුන්නානේ. එහෙමයි. ඒ ධර්ම දානෙ දීපු පින්වතුන්ලාට ගොඩාක් සන්තෝෂ වෙන්න පුළුවන්. අද මේ ධම්සභා මණ්ඩපයේදී අපි මේ කියපු බණපද ටික සදහැවත් පින්වතුන්ලා රාශියක් අහන්නේ ඔබේ දායකත්වය නිසා. ඒ වගේ මිනිස්යාට යහපත සදලා මිනිසෙකුගේ ජීවිතේට විශාල සතුටක් උපදව ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැහිච්ච අය විදිහට අපිට ඒක කොච්චර හදා ගන්න පුළුවන්ද කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ නොගැහිච්ච අයත් ඒ විදිහේ ජීවිතේ හැඩගස්වගෙන තියෙනවා. එහෙමයි. දැන් එහෙම කෙනෙක් අපිට හම්බ වෙනවා කෙන්ටන් ලී. ඔහුගේ නම. ඒ කෙන්ටන් ලීගේ කතාව පින්වතුනේ මෙහෙමයි. ඔහු ඉන්දියාවේ නයිරෝබි වල తాවකාලිකව පදිංචියට ගියා. తాවකාලිකව ඔහු නැවතිලා හිටියා ඉන්දියාවේ නයිරෝබි වල. ඒ නැවතිලා ඉද්දී ඔහු දැක්කා පුංචි දැරිවියක් එයාගේ කකුලේ ප්‍රමාණයට වඩා චූටි සෙරෙප්පු දෙකක් අමාරුවෙන් දාගෙන ඇවිදගෙන යනවා.
මේ දර්ශනය දැක්කට පස්සේ කියන්නේ අර දරුවා ආසයි සෙරෙප්පු වලට. නමුත් එයාට හරියන සයිස් එකකින් සෙරෙප්පු නැහැ. ලැබිලා නැහැ. ඉතින් අර දකින්නකොට දුක හිතනවා. එහෙමයි. මේ දුක හිතනවා කියලා කියන්නේ මහත්තයා කරුණාවනේ. පර දුක්ඛේ හදයන් කම්පේති කරුණා. අන් කෙනෙකුගේ දුක අන් කෙනෙකුගේ වෙහෙස දැක හදවතේ උපදින අනුකම්පාවට කරුණාව කියා කියන්නේ. ඉතින් ඔහුගේ හිතේ කරුණාවක් උපන්නා. ඔහු හරි සංවේදී වුණා. ඔහු ඒ ඔස්සේ යනවා. ඒ දුව ගියපු දිශාවට යනවා. දුප්පත් මිනිස්සු ඉන්න තැනකට ආවා. ඒ පැමිණුණාට පස්සේ ඔහු දකිනවා මහත්තයා සපත්තු වලට සෙරෙප්පු වලට ආසා කරන දරු පැටව කැඩිච්චි සෙරෙප්පු කෑලි දාගෙන බොහෝම අසරණ වෙලා ඒගොල්ලෝ සෙරෙප්පු වලට ආසා කරන වයස බොහොම අසරණලා ඉන්න හැටි මෙයා දැක්කම එයාට මේක සංවේදී වුණා. ඊට පස්සේ මේ කෙන්ටන් ලී ඔහු ධනවත් කෙනෙක්. ඔහු ලෝකේ පුරාම මේ කාරණේ හොයලා බැලුවා. එතකොට ඔහු දන්නවා ඔහුට මේ තේරුණා ගොඩාක් දුෂ්කර රටවල් තියෙනවා. බොහොම අහිංසක දරුවෝ ඉන්න. ඒ දරුවන්ට පය පළදින්න මේ සෙරෙප්පු ජෝඩුවක් නැහැ. දැන් අම්මලා තාත්තලා අරන් දෙනවා. අරන් දුන්නාට දරුවෝ ඉක්මනින් ලොකු වෙනවා. දැන් ඔය මුල් අවදී ළමයි ඉක්මනින් ලොකු වෙනවනේ මහත්තයා. ඒ ලොකු වෙනකොට අම්මලා අරන් දෙන මේ සයිස් එක මාස කීපයක් යාට පාවිච්චි කරන්න පුළුවන්. මොහු මේකට පිළියම. මොකද මේ සල්ලි නැති දරුවන්ට මේ මාස කීපෙන් කීපයට සෙරෙප්පු අරන් දෙන්න පිළිවෙලක් හදන්න ක්‍රමයක් නැහැ. මොහු හිතනවා මං මේකට විසඳුමක් හොයන්න ඕන. එහෙමයි ස්වාමී. මම මේකට විසඳුමක් හොයන්න ඕන කියලා දැන් අර අහිංසක ළමයි වෙනුවෙන් අසරණ වෙච්ච දරුවෝ වෙනුවෙන් මොහු විසඳුමක් හෙව්වා. ස්වාමිනේ කරුණාවේ තරම කෙතරම්ද කියලා. ඒකයි මේ තමන්ගේ හදවතේ හටගත්ත අනුකම්පාව නිසා ඔහු හිතපු පිළිවෙල. එහෙමයි. ඔහුට ආසාවක් ඇති වුණා මං මේකට පිළියමක් හොයාගන්න ඕන. ඒකට මං කැප වෙන්න ඕන කියලා. ඉතින් අවුරුදු කීපයක් ඔහු කැප වුණා මේ කටයුත්ත කරන්න. ඒ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට ඔහු නිර්මාණය කළා ලොකු වෙන සෙරෙප්පුවක්. ඒක නම් අපිට කියන්න තියෙන්නේ ලොකු වෙන සෙරෙප්පුවක් කියලා. ඔබට මේ දර්ශන පෙන්නකොට තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද මේ ලොකු වෙන සෙරෙප්පුව කියලා. ඉතින් මේක හදලා මේ නිර්මාණය කරාට පස්සේ ඔහු මේ නිර්මාණය කළේ අවුරුදු 5ක්. අවුරුදු 5ක් මේ සෙරෙප්පුව අවම වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ ශක්ති සම්පන්නව හොඳ වටිනා පිළිවෙලකට මේ සකස් කළා. පුංචි දරුවාගේ ඉඳලා සාමාන්‍ය ප්‍රමාණයට ලොකු වෙන ළමයා දක්වා මේ සෙරෙප්පුවත් අනුක්‍රමිකව ලොකු කරගන්න පුළුවන්. ඉතින් මේ සෙරෙප්පුව මේ වෙනකොට දැන් බලන්න මහත්තයා මිනිස්සුගේ පුංචි හිතවිල්ලකින් පටන් ගන්න දෙයක්. ලෝකයට කොච්චර යහපතක් සලසනවද කියන්නේ මේ වෙනකොට ඔහු ඉක්වදෝරය හයිටිය කෙන්යාව වගේ බොහොම දුප්පත් දරුවෝ ඉන්න රටවල් වල සහන සේවා කණ්ඩායම් ඉන්නවනේ. ඒ සහන සේවා කණ්ඩායම් වලට මොහු තමයි මේ සෙරෙප්පු සපයන්නේ. ඒ සෙරෙප්පු සපයපුවම අර සහන කණ්ඩායම් ගිහිල්ලා ඒ දරුවන්ට මේ සෙරෙප්පු ලබා දෙනවා. ඉතින් පුංචි දරුවෝ ඒ සෙරෙප්පු දාගෙන ඒ සෙරෙප්පුව Tamanට අනුව ලොකු වෙනවා. ඉතින් එයාට තමන්ගේ සෙරෙප්පු දෙක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එයා විශාල සතුටක් ලබනවා. ඒ දරු පැටව යම් මොහොතක සතුටක් සැනසෙල්ලක් සුවයක් ලබනවද? ඒ ලබන හැම මොහොතකම මේ නිර්මාණය කරපු කෙන්ටන් ලීට ඔහුට කොච්චර හිත සතුටු කරගන්න පුළුවන්ද? එහෙමයි ස්වාමී. මේ තමයි ආත්ම තෘප්තිය. තමන් ගැන ලබන මම මේ දේ කළා කියලා ලබන සතුට. ඉතින් මේ කෙන්ටන් ලීගේ මේ නිර්මාණය ගැන අපි හිතනකොට අපිට ධර්මයේ තුලින් බලද්දී තේරෙනවා ඒ ඔහුට දිවාරය දෙකීම පින් වැඩෙන එකක්. මොකද ඔහු ඒ කරපු නිර්මාණය නිසා මේ ලෝකේ මේ වෙනකොට ළමයි කී දෙනෙක් සැනසෙනව ඇද්ද, සුවයටපත් වෙනව ඇද්ද, සතුටු වෙනව ඇද්ද? ඒ මොහොතක් පාසා ඔහුට පින වැඩෙනවා. ඉතින් ඒ නිසා අපි කෙන්ටන් ලීගේ කතාව ඔබට නරඹන්න සලස්සනවා. ඉතින් අවසාන වශයෙන් අද අනුශාසනාවේදී අපි ඔබට සෙත් ප්‍රාර්ථනා කරනවා. ජරා මරණ වලින් බැටකන මේ ජීවිතේ ජරා මරණ වලට කොයි වෙලේ ගොදුරු වේද දන්නේ නැහැ. එහෙම ජීවිතයක් තියාගෙන පින්වතුන්ලාත් පින් රැස් කරගන්න මහන්සි වෙන්න, කුසල් රැස් කරගන්න මහන්සි වෙන්න, ධර්මයේ හැසිරෙන්න මහන්සි වෙන්න
තමන් ගැනම තමන්ට සතුටු විය හැකි යහපත් සුන්දර ලස්සන ජීවිතයක් උපදව ගන්න මහන්සි වෙන්න. ඒ සඳහා පින්වතුන්ලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි සෙත් පතනවා. දැන් අපි නරඹන්නේ කෙන්ටන් ලීගේ කතාව. ලෝකය හරි විෂමයි. කෙනෙක්ට දෙයක් ලැබුණට තව කෙනෙක්ට ඒක නොලැබෙන්න පුළුවන්. මහ පොළොව උඩ හිටගන්න හැම වෙලාවකම අපිට ඒ විෂම බව තේරෙන්න ඕනේ. ඒ වගේම මහ පොළොව හැමෝටම එක වගේ අයිතියි කියලත් අපිට තේරෙන්න ඕනේ. ඒත් මහ පොළොව උඩ හිටගන්න සමහර පාද තවම දුවවිල්ලෙන් වැහිලා. අපි නම් සපත්තුවක් සෙරෙප්පුවක් දාගෙන මහ පොළොව මත ඇවිදිනවා. ඒත් සමහර අයට ඒ දේවල් හිමි නෑ. ඒ අහිමි දේවල් වලට උත්තර නෑ කියලා පැත්තකට වෙලා ඉන්නවට වඩා විසඳුම් හෙව්වනම් ඒකට විසඳුම් ලැබේවි. මේ ඒ විදියට විසඳුම් හොයපු කෙනෙක්. ඔහු කෙන්ටන් ලී. ඉන්දියාවේ නයිරෝබීහි පදිංචිව සිටියදී ඔහු දකිනවා කුඩා දැරියක් තමාට පළඳින්නට අපහසු ඉතා කුඩා සපත්තු පැළඳගෙන ඇවිදිනාකාරය. ඔහුට මෙය සංවේදී සිදුවීමක් වුණා. තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල මාස 6 ඉඳලා අවුරුද්දක් ඇතුළත ළමයින් පහසුවෙන් සපත්තු අභිමවා යමින් පාවහන් නොමැතිව හෝ වේදනාවෙන් පෙළෙන ආකාරය ගැන ඔහු තේරුම් ගන්නවා. මානුෂීය කර්මාන්තයෙන් සිය අදහස් පුනර්ජීවනය කිරීමට කාලය එළඹ ඇති බව ලී තේරුම් ගන්නවා. වසර ගණනාවක සැලසුම් කිරීමෙන් පස්සේ වැඩෙන සපත්තුව නිර්මාණය වෙන්නේ නිසා. මේ සපත්තුව තමන්ගේ පාදයේ ප්‍රමාණයට හැඩකස්වා ගන්න පුළුවන් විදියටයි නිර්මාණය වුණේ. වසර 5ක් අවම වශයෙන් මේ සපත්තුව පළඳින්න පුළුවන්. එය සම්පීඩිත රබර් වලින් තමයි හදලා තියෙන්නේ. මේ විදියට නිර්මාණය කළ සපත්තු ඉක්වදෝරය, හයිටි සහ කෙන්යාව වගේ රටවල සහන සංවිධාන වෙත යවන්නත් කෙන්ටන් ලී අමතක කරන්නේ නැහැ. විවිධ මාදිඩියේ සපත්තු පළඳලා දවසින් 2කින් ඉවත දමන ළමයි මේ ලෝකෙම ඉන්නවා. ඒ වගේම සපත්තුවක්වත් නැතුව කී දහහක් දරුවන් තවමත් ලෝකේ ඇද්ද? ඉතින් අපි මුලින් කිව්ව විෂමතාවය තමයි ඒක. ඒ විෂමතාවයට විසඳුම් හොයාගන්න පුළුවන් විදියට තවමත් නව නිර්මාණ සංකල්පයන් අපේ හිත්වලත් තියෙනවා වෙන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක කළොත් තවත් පිරිසකට සතුටක් ගේන්න පුළුවන් වේවි. ඔව්, මහ පොළොව උඩ හිටගන්න හැම වෙලාවකම අපිට මේ විෂම බව වගේම ඒ විෂම බවට කරන්න පුළුවන් පුංචි හරි දෙයක් මතකයට එන්න ඕනේ. ඉතින් එකම එක සිතක කරුණාව මුළු මහත් මානව සංහතියකට සෙවන රැකවරණය අත්සිල්ල සතුට වන ආකාරය අපි මහා සංඝරත්නය ආශිර්වාදය නිසා මේ මොහොතේ හත්වින්ද. ඉතින් ඔබේ කරුණාවට දයාවට ඉඩ නොවලහා දෙන්න ඕන කියන එක පිළිබඳව හදවත තදින් සාක්ෂි සපයන මොහොතක් කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් ඒ සියල්ලත් එක්ක කරුණාව, දයාව, මුදිතාව, අනුකම්පාව, ගුණධර්ම, කුසල ධර්ම, පින්න භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ වුණ අපි මොන තරමින් අපේ ජීවිතයට අර්ථය හොයාගන්න ඕනද කියලා ඔබ ආවර්ජනා කරනවා ඇති. ඉතින් ඒ සියල්ල සඳහා ඔබට ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් දම් සභා මණ්ඩපේ අපි විරාමය ලබා ගන්න සූදානම්. විරාමෙන් පස්සේදී අපි පින්වත් හැමදෙනා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ දම් සභා මණ්ඩපයේ වෙත නැවත කැඳව ගන්නවා. ඉතින් අපි දහම් ගැටළු ඉදිරිපත් කරගන්න අවස්ථාව දැන් තිබෙනවා. 0112 548 400 ඔස්සේ පැහැදිලිව ඉදිරිපත් කරගන්න අපි මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ඔබට ඔබේ ගැටලුව පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරගන්න. අපි දැන් සූදානම් අද අපිට ලැබෙන පළමු ගැටලුව ලබා ගන්න. දුරකථනයේ රැඳෙන ඔබට අපි කතා කරන්නේ තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සන්නහඳුනේ අපේ තාත්තා පොඩි කාලේ මහලලා උපසම්පදලා යාසනීපෙත් කුඩරම් තියෙන්නේ. අපි අම්මවත් දැකලා නැහැ සිවුරේ ඉන්න කාලේ. තාත්තා සිවුරෙන් අයිනවලා අවුරුදු 2කට විතර පස්සේ තමයි මේ අපේ අම්මව තාත්තා ඉලා තියෙන්නේ. මේ ඉතින් අර තාත්තා හොඳට මහන්දම් පුරන කාලේ වගේ හොඳ ජීවිතයක් ගත කරා. තාත්තා ගොඩ වෙදකම් කරා. එතකොට ඔය ගොඩක් අයට සාක්ෂි කරා. ඒ වගේ ගොඩක් හොඳ දේවල් මතේ කවදාවත් 7 පහක්වත් ගත්තේ නැහැ.
ඊට අපේ තාත්තා කැන්සර් එකකින් නැති වුණේ නැති වෙලා ඉද්දි මාස 3කට විතර කලින් කිව්වා මට දෙය රට පේනවා. එම කීයක හිටපු තාත්තා යම් කිසි කෙනෙක් දැම්මා. ඊට පස්සේ තාත්තා විකාර වගේ දැන් අද හවස මැරෙන්නේ නම් තාත්තා ගොඩ හූ කියලා කෑ ගහලා තමයි මැරුණේ. ඉතින් මට ගොඩාක් වේදනයි අපේ තාත්තා ඇන්නලා දැන් අවුරුදු නැති වෙලා අවුරුදු 11ක් විතර වෙනවා. ඒත් දැන් තාත්තා නරකනකට ගියද කියලා තමයි ගන්න ඕනේ. නේ? පින්වත් ස්වාමීන් වහන්සේ විමසමු. අවසරයි ස්වාමී. ඔව් මේ මෑණියෝ ඒ සිහිපත් කරපු කාරණාව ඒ කියන්නේ මෑණියන්ගේ තාත්තා එහෙමයි ස්වාමී. අවුරුදු 11කට පෙර අන්තරා වෙලා තියෙන්නේ බොහොම යහපත් ජීවිතයක් ගත කරලා තියෙනවා. එහෙයි ස්වාමී. නමුත් අවසාන මොහොතේ මාස 3ක වගේ කාලය ඇතුලේ තාත්තා කියලා තියෙනවා මේ දිව්‍ය රත පේනවා ඒ වගේ දේවල් පවා නේද? ගැන තොරතුරු කිව්වේ. ඔව්. එතකොට අන්තිම මේ අන්තරා වෙන්න ඔන්න මෙන්න ඉද්දි කවුරු හරි කෙනෙක් නූලක් දැම්මා. ඒ නූල දැමීමත් එක්ක තාත්තගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වුණා. අවසානයේ තාත්තා හූ කියලා අන්තරා වුණේ කියන කාරණාව. එතකොට මේ පින්වතුනේ ඒ මෑණියන්ට අපට කියන්න තියෙන කාරණාව අපිට අර එහෙම තාත්තා නරක තැනක ගියාද මිය පරලෝ ගියාට පස්සේ තාත්තා කොහේද ගියේ අයියෝ අයහපත් තැනකටද මගේ තාත්තා ගියේ මෙහෙම හිතන්න ගත්තොත් එහෙම මේක විසඳුමක් නැති එකක්. එහෙමයි ස්වාමී. මිය පරලෝ ගියපු ඥාතියා වෙනුවෙන් අපහට කළ හැක්කේ මොකද්ද? අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිය පරලෝ ගියපු ඥාතිවරු වෙනුවෙන් කෙලෙහි ගුණ දන්නා ඥාතිවරු විසින් කළ යුත්තේ මනාකොට පින් රැස් කරමින් ඒ පින අනුමෝදන් කිරීමයි. ඒකට තමයි අපි අවධානය දෙන්න ඕනේ. අපේ ඥාතියෙක් මිය පරලෝ ගියාට පස්සේ කවදාවත් හොයන්න උත්සාහ කරන්න එපා. ඒ කෙනා කොහෙද ගියේ? හොඳ තැනක ගියාද? ඒක නිකන් අපි අනවශ්‍ය ප්‍රශ්නයක් පටලවා ගැනීම. එහෙමයි ස්වාමී. අපිත් එක්ක එකට ජීවත් වෙච්චි කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ ඒ කෙනා මිය පරලෝ ගියපු තැන හොයාගත්තා කියලා අපි ආය සම්බන්ධ කරගන්නද? නේ? ඒ නිසා මිය පරලෝ ගියපු තැන කොහෙද කියලා ඒක හිතන්න එපා. ඒක හිතට වේදනා ගෙන දෙන දෙයක්. එහෙමයි. ඇතරම ඥාතියෙක් මිය පරලෝ ගියාට පස්සේ ඒ ඥාතියව සිහිපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මහත්තයා තමන්ගේ මරණය සිහි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ මරණය ගැන දේශනා කරනකොට වදාලා මේ පරූපමාය අත්තානං අනුන්ගේ මරණය දැක එය තමාට උපමා කොට භාවේ මරණ සති මරණ සතියෙන් වඩන්න කියලා. එතකොට තමන්ගේ මියගියේ මව් වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්, වෙනයම් හෝ ඥාතිවරයෙක් වෙන්න පුළුවන්. අප කළ යුත්තේ අප සම්බන්ධයෙන් මරණ සතිය වඩා මගේ ආදරණීය ඥාතියා මිය ගියාසේ මගේ ජීවිතයටත් මරණය පැමිණෙනවා නොවේද කියන එක සිහි කර කර පින්වතුනි හොඳට පින් කරන්න. පින කර කර ඒ පින අනුමෝදන් කරන්න. ඒක තමයි දැන් කළ යුතු දේ. ඊට අමතරව මං කාරණාව සිහිපත් කරන්න කල්පනා කළා මේ මෑණියෝ කියපු කතාවත් එක්ක. එහෙමයි ස්වාමී. අනවින කොඩිවින හූනියන් කිරීම සම්බන්ධයෙන්. සමහර කෙනෙකුට මහත්තයා තව කෙනෙකුගේ දියුණුවක්, තව කෙනෙකුගේ අභිවෘද්ධියක්, තව කෙනෙක් හොඳට ඉන්න එක දරා ගන්න බෑ. ඔය දරා ගන්න බැරි ස්වභාවයට අපි කියනවනේ සමාජයේ ඉරිසියාව කියලා. එහෙමයි ස්වාමී. මේ ඉරිසියාව කියන එක සමාජ තරාතිරමකින් තොරව මහත්තයා පැතිරිලා තියෙනවා. ඒකේ තරාතිරමක් නැහැ, උස් පහත් ભેද නැහැ. කොටින්ම ගිහි පැවිදි ભેදවත් නැහැ මේ ඉරිසියාව කියන එකට. එහෙමයි ස්වාමී. ඉරිසියාව කියන එක තව කෙනෙකුගේ දියුණුවක්, යසසක්, කීර්ති ප්‍රශංසා, අභිවෘද්ධිය දැක ගන්න බැරිකම. ඒ දකිද්දී ඇහි කටු අයින්නවා වගේ ස්වභාවය. මේ ඉරිසියාව කියන එක සංසාරයට වැටිච්චි හිතක් තියෙන අපි ගාවත් තියෙන්න පුළුවන්. අඳුනගන්න. අඳුනගෙන මේ ලාමක එක දුරු කරන්න. ඉරිසියාකාරකමට පටලැවෙන ඇතැම් වූ ඒ ඉරිසියාව මුල් කරගෙන අනිත් කෙනාට විනාශෙ ගේන්න කැමති වෙනවා. ඉරිසියාවෙන් නවතින්නේ. විනාශෙ ගේන්න කැමති වෙනවා. ওই විනාශයට ගොඩාක් දිනක් පාවිච්චි කරන්නේ හදිහුණියන්. හදිහුණියන් පාවිච්චි කරන මහත්තයා හිතට නැගෙන්නේ ගොඩක් වෙලාවට සංසාර පුරුද්දකට. අසුර ලෝකේ වගේ ඉඳලා ආපු අයට
අසුරනිකාය වගේ ඉඳලා ඔන්න කලාතුරකින් මනුස්ස ලෝකෙට ආවා කියලා හිතන්න. එහෙමයි ස්වාමී. ඒ ආපු කෙනාට හරියට පිහිටන ඔය හදිහුණියම් පැත්ත. එහෙමයි. එතකොට තමන් අසුර ලෝකයේ ඉඳලා ආපු කෙනෙක් නම් මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ලබලා තමන්ට හදිහුණියම් කරන්න හිතෙන්න පුළුවන්. අඳුන ගන්න හිතිච්ච ගමන් මට මේ මිරිස් සඹරන්න ඕන මේකට කියලා හිතෙන්න පුළුවන්. එක්ක පොල් ගහන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. ඒ හිතුවිල්ල එනකොට අඳුන ගන්න ඕන. එහෙමයි. මොකද මෙතන වැරදි හදාගන්න පුළුවන් ජීවිතයන්නේ. අපි අපායේ දුගතිය ඉපදිලා හිටියනම් පින්වතුනි අපිට වැරද්ද හදාගන්න බෑ. දැන් මෙතන හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන් ජීවිතේ හරි පැත්තට හදාගන්නයි මහන්සි ගත යුත්තේ. තව නැති ප්‍රශ්න පටල ගන්න නෙමෙයි. ඇතැම් කෙනෙක් හදිහූනියම් කරනවා, කොඩිවින කරනවා, පිල්ලි යවනවා, මේ නොයෙක් දේවල්. නොයෙක් ගුරුකම්. ඉතින් මේවා කියන්න ගියොත් මහත්තයා කෙලවරක් නැහැ. මේ වගේ දේවල් තියෙනවා. මේ වගේ නොයෙක් දේවල් මිනිස්සු තව මිනිස්සුෙකුට කරනවා. මතක තියාගන්න. මේ ලෝකේ තියෙනවා කර්මය කියලා ස්වභාවයක්. චේතනා පහළ කොට යම් කර්මයක් කරනවාද ඒ කරන දේ පෙරලා විපාක විදිහට එනවා. සාංශාරික ගමනේ පින්වතුනි විඳවන්න වෙයි විඳවිල්ලක් මේවා කරොත් නම්. ඒ නිසා තමන්ගේ ජීවිතය ගැන අනුකම්පා කරන්න. තමන්ට ආදරය කරන්න. අවංකව තමන්ට ආදරය කරලා කවදාවත් පටල වෙන්න එපා. හදිහූනියන් ඊළඟට වසීගුරුකම්. දැන් ඇතැම් මේ තරුණියෝ තමන්ගේ ආදරය ලබා ගන්න කියලා මහත්තයා වසීගුරුකම් කරනවා. එහෙමයි ස්වාමී. හරිම භයානක එකක්. හරිම භයානක එකක්. ඒක අපි මේ අපිට මේ අපි දන්න කියන මේ හිතවත් තරුණ ළමයි අපිට සිහිපත් කළා. දැන් ඒක මේ සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණය කරනවා. ඔබට ඔබ කැමති කෙනාව ගෙන්නා ගන්න ඕන දෙන්න අපි ළඟට. එහෙමයි ස්වාමී. හරිම හානියක්. කවදාවත් මේ වසීගුරුකම් වගේ දේවල් වල ඔබ පටලවෙන්න එපා. මේ මහත්තයා මේ අවුරුදු 80ක් වගේ පුංචි කාලයක් මේකේ ඉන්න තියෙන්නේ කියලා හිතුවනම් මේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. මේ පොඩි කාලේ ඇතුලේ මේ නැති අරගලවල පටලවෙන්න එපා පින්වතුනි. හදිහූනියන් ඊළඟට වසීගුරුකම් මේ වගේ දේවල් පැත්තට මේ නොපෙනෙන බලවේගات එක්ක කරන මේ සෙල්ලමට නම් ඔබ කවදාවත් එකතු වෙන්න එපා. ජීවිතේට කරගන්න මහා විනාශය. ඔබ කල යුත්තේ මොකද්ද කියලා අපි අනුශාසනාවේදී කියලා දුන්නා. ඔබ පින් කරගන්න, කුසල් කරගන්න, ධර්මයේ හැසිරෙන්න, යහපතේ හැසිරෙන්න. එයයි ඔබට වටින්නේ. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දිනාටම කරුණ මැනවින් පහදලා දුන්නා. ඊළඟ අවස්ථාව අපි වෙන් කරගන්න උත්සාහ කරනවා ප්‍රභාවි වරකාපොලින්. පින්වත් ඔබට අවස්ථාව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මම ධර්ම මාර්ගය පුහුණු කරද්දි මට ඇතිවෙච්ච ගැටලුවක් ස්වාමීනි සිත කය වචනය යන තිදොරින්ම අකුසල් සිද්ධ වෙනවා. කයින් වචනයෙන් වෙන අකුසල් අපිට සිද්ධ වෙනකොට අමාරුවෙන් හරි වළක්ව ගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ සිතින් සිද්ධ වෙන අකුසල් අපි සමහර විට හිතලා ඉවර වුණාට පස්සේ තමයි අපි දන්නේ මේ වගේ අකුසලයක් අපේ හිතට ඇතුල් වුණා නේද කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ අකුසල් සිතුවිලි හිතට එන එක අවම කරගන්න බුදුදහමේ මොකද්ද ප්‍රායෝගිකව අනුගමනය කරන්න තියෙන ක්‍රියාපිළිවෙත පින්වත් ස්වාමීන් වහන්සේ? ඒක භාවනාවක්ද එහෙමත් නැත්නම් මේ එදිනෙදා අනුගමනය කරන්න ඕනි මොනවා හරි ප්‍රායෝගික ක්‍රියාපිළිවෙතක්ද කියලා මේ සිතට සිතුවිලි අකුසල් සිතුවිලි එන එක අවම කරගන්න අඩු කරගන්න ප්‍රායෝගිකව තියෙන බුදුදහමේ ක්‍රමවේදය මොකද්ද කියලා මට දැනගන්න පුළුවන්ද පින්වත් ස්වාමීන් වහන්සේ? නමෝ බුද්ධාය. හොඳයි ඔබට තෙරුවන් සරණයි. අවසරයි ස්වාමී. ඇත්තෙන්ම හිතට ලාමක අකුසල් එනකොට ඒ අකුසල් දුරු කරගන්නත් එසේ අකුසල් හිතට නැගෙන එක අඩු කරගන්නත් අකුසල් වලින් හිත පිරිසුදු කරගන්නත් ප්‍රායෝගික උපක්‍රමයේ ඇති එකම තැන බුදු සසුනයි. බුද්ධ ශාසනය තමයි ඒ උපක්‍රමයේ තියෙන්නේ, වෙන තැනක ඒක නෑ. මේ හිත කියන එක සම්පූර්ණයෙන්ම අවබෝධ කළේ අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. අරමුණක් පාසා සැලෙන සිත දමනය කිරීම දුෂ්කරය කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ. දමනය කරන්න දුෂ්කර හිතක් ගැනයි ওই ප්‍රශ්නේ අහන්නේ. එහෙමයි ස්වාමී. ඇත්තම මහත්තයා අපි යම් අකුසලයකින් මේ ජීවිතේ බේරාගෙන කුසලයක පිහිටීම පිණිස කුසල දියුණු කිරීම පිණිස අපිට උපකාරී වෙනවා මූලික ගුණ ධර්ම තුනක්.
ඒ මූලික ගුණධර්ම තුන භාග්‍යතුන් වහන්සේ දේශනා කළ සිහියත් නුවණත් වීරියත්. සිහිය නුවණ වීරිය කියන මේ දක්ෂතා තුනෙන් තමයි අපිට ජීවිතේ පාලනය කරන්න තියෙන්නේ. සිහියෙන් තමයි අපි ගැන අවධානයෙන් ඉන්නේ. අපේ කායික ක්‍රියා ගැන අවධානයෙන් ඉන්නෙත් සිහියෙන්. වාචික ක්‍රියා ගැන අවධානයෙන් ඉන්නෙත් සිහියෙන්. මානසික ක්‍රියා ගැන අවධානයෙන් ඉන්නෙත් සිහියෙන්. නුවණින් තමයි අපි තෝරගන්නේ යහපත අයහපත. අපි කයින් ක්‍රියා කරනකොට මේක යහපත් ක්‍රියාවයි මේක අයහපත් ක්‍රියාවයි කියලා අඳුනගන්නේ මොකෙන්ද? නුවණින්. ඒ නුවණ කොහෙන්ද ගන්නෙ? ඒ නුවණ ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ නුවණ වෙන තැනක නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ නුවණ ගන්න තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ තමයි වදාළේ මේවා කුසල්ය මේවා අකුසල්ය. මේවා පින්ය මේවා පවය. මෙය පුරුදු කළ යුතුය මෙය පුරුදු නොකළ යුත්තේය. ආන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට ඕන කරන තැන. බුදුරජාණන් වහන්සේ තමයි ඒ නුවණ අපට ලබා දුන්නේ. මේ ලෝකයට ඒ නුවණ ලබා දුන්නු මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ වනාහි අපි සරණ ගියපු අපගේ බුදුරජාණන් වහන්සේය. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පිළිවෙලට අපි නුවණ හසුරවන්න ඕන. අපි අඳුන ගන්නවා මේක කායික කුසලයක් මේක අකුසලයක්. මේක වාචික කුසලයක් මේක අකුසලයක්. මේක මනසින් වෙන කුසලයක් මේක අකුසලයක්. අවධානයෙන් හිටපු කෙනා එහෙම අඳුන ගන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් ඔන්න මහත්තයා සිහියෙන් දැක්ක නුවණින් අඳුනගත්තා. එහෙමයි. දැන් තියෙන්නේ යහපත පමුණවා ගැනීමත් අයහපත පන්නා දැමීමත්. එහෙමයි. ඒක කරන්නේ මොකෙන්ද? ඒක කරන්නේ වීරියෙන්. ඒ උදෙසා තමයි වීරිය ඕනේ. වීරියෙන් තමයි තමන්ගේ කයින් වෙන අකුසලේත් පාලනය කරන්නේ. අකුසලේ දුරු කරන්නේ වීරියෙන්. කයින් කුසල් වඩන්නේ වීරියෙන්. වචනයෙන් අකුසල් නොවෙන්ට වචනේ පාලනය කරන්නේ වීරියෙන්. වචනයෙන් කුසල් වඩන්නේ වීරියෙන්. හිත ගැනත් එහෙමයි තේරුම් ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේදී රාහුල ස්වාමීන් වහන්සේට කියනවා රාහුලය සිත කය වචනේ පිරිසුදු කරගන්න කැමති කෙනා සිත කය වචනයෙන් කරන ක්‍රියා කරන්ට පෙරත් කරද්දීත් කරාට පස්සෙත් හොඳට විමස බලන්න ඕන මම මේ කරපු එක කුසල්ද අකුසල්ද යහපතද අයහපතද නුවණැත්තෝ ප්‍රශංසා කරනවාද එහෙම බලන්න ඕන කියනවා. එහෙමයි ස්වාමීනි. කයින් වචනින් වෙච්ච එකක් සම්බන්ධයෙන් දැක්කොත් එහෙම මං කරපු එක අකුසලයක් කියලා. ඒ කෙනා කළ යුත්තේ ඉක්මනින් සීලයේ පිහිටීමයි. මනසින් වෙච්ච එකක් ගැන ඔහු කොහොමද කටයුතු කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී වදාළේ රාහුලය ඔබ යම් අයුරකින් මනසින් නොසරුබ් දෙයක් හිතුවා කියලා ඔබ දැක්කොත් මනසින් අකුසලයක් කළා කියලා දැනගත්තොත් ඔබ වහාම ඒ මනසට ඒ හිතට නිග්‍රහ කළ යුත්තේය. එහෙමයි ස්වාමීනි. තමන්ම තමන්ගේ මනසට නිග්‍රහ කරන්න කියනවා චිකේ උඹ හිතනේවා. උඹ මේ ලාමක ඒවා හිත ඉඳලා එව්වා හිත ඉද්දි උඹේ පණ ගියොත් උඹ කොහේ යයිද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ලාමක අකුසලේ නම් උඹ හිතන්නේ උඹ අඳ ඉඳලා ලාමක අකුසල් හිතන කෙනෙක් නෙමෙයි. මෙහෙම කී මහත්තයා මේ හිතට අපි තරවටු කරන්න ඕනේ. එහෙමයි. ඒක තමයි හිත පාලනය කරන උපක්‍රමේ. හිතට ගොඩාක් හිතුවිලි එනවා නම් එක දිගට ලාමක හිතුවිලි. ඒ කෙනාට ඒ උදෙසා තමයි භාවනාව තියෙන්නේ. ඒ උදෙසා තමයි හිත පාලනය කරගන්න භාවනාව තියෙන්නේ. අපි හිතමු රාග හිතුවිලි ගොඩාක් එන කෙනෙක් අසුබ මනසිකාරය, නව සීවතික මනසිකාරය, ඊළඟට මේ ශරීරයේ සත්‍ය ස්වභාවය නුවණින් සිහි කිරීම, ඊළඟට අපි ගත්තොත් එහෙම ධාතු මනසිකාරය, අට්ටික සංඥාව මේ වගේව පුරුදු කරන්න පුළුවන්. එතකොට එයාගේ අර සරාගී ස්වභාවය දුර වෙනවා. සරාගී ස්වභාවය තුනී කරගන්න පුළුවන්. හිතට ගොඩාක් ද්වේෂ එන කෙනෙක්, ගොඩාක් කේන්ති යන කෙනෙක්. ඒ කේන්ති යන කෙනා මොකද්ද කළ යුත්තේ? ඒ කෙනා මෙත් සිත පුරුදු කරන්න මහන්සි ගන්න ඕන. මෛත්‍රී සහගත සිතින් වාසය කරන්න මහන්සි ගන්න ඕන. ඔන්න එතකොට අර ලාමක මේ ද්වේෂ සහගත හිතුවිලි නිතර එනවන පාලනය කරන්න පුළුවන්. අපි හිතමු ගොඩාක් නිදිමත, අලසකම, විසිරීම වගේ තැනකට හිත යනවන ඒ කෙනා කරන්න ඕන මරණ සතිය වඩන එක. මරණ සතිය නිතර වඩනකොට වීරිය ගොඩාක් බලවත් වෙනවා. ඊළඟට අපි හිතමු හිත විසිරීම පසුතැවීම කියන තැනට යනවනම්
ඒ කෙනා වඩන්න ඕන තමන්ට ප්‍රිය උපදවන ප්‍රීතිය උපදින භාවනා. කෙනෙකුට මුදිතා භාවනාව ප්‍රීතිය උපදවන්න පුළුවන්. කෙනෙකුට බුද්ධානුස්සතිය ප්‍රීතිය උපදවන්න පුළුවන්. කෙනෙකුට සංඝානුස්සතිය ප්‍රීතිය උපදවන්න පුළුවන්. ඒ වගේ තමන් සතුටින් කරන භාවනා. කෙනෙකුගේ හිත සැකයට නම් යන්නේ. සැකයට යන කෙනා කළ යුත්තේම බුදුරජුන් ගැන හිතීම. භාග්‍යතුන් වහන්සේ ගැනම සිහි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ගුණම සිහි කරන්න ඕන. බුද්ධානුස්සති භාවනාව වඩන්න ඕන. එතකොට ඔය එකක් අකුසලයකින් හිත පාලනය කරගන්න පුළුවන්. ඒ හිත පාලනය කර කර හිත ගැන හොඳ අවධානයෙන් ඉඳලා මේ හිතවිලි දමනය කිරීම තමයි අපිට කරන්න තියෙන්නේ. කවදාවත් හිතට හිතවිල්ලක් ආවා කියලා කලබල වෙන්න එපා. හිතට ලාමක හිතවිල්ලක් ආවා කියලා කලබල වෙන්න එපා කියන එකෙන් මම අදහස් කළේ හිතට ලාමක හිතවිලි එනවනේ මහත්තයා මේ සංසාරේට බර හිතනේ. එහෙමයි. මේකට ලාමක හිතවිලි ආවා කියලා තමන්ට සාප කරගන්න එපා. තමන් කළ යුත්තේ ඒක හොඳ කල්පනාවෙන් අඳුනගෙන අකුසලයට නිග්‍රහ කරන එක. අකුසලයට නිග්‍රහ කරලා කුසලයේ පිහිටන්න වීරිය ගන්න එක. සාමාන්‍යයෙන් චේතනා පහලකොට හිතින් කර්ම කරනවා කියලා කියන්නේ පින්වතුනේ හිතට යම් ලාමක හිතවිල්ලක් ආවට පස්සේ අපි අඳුන ගන්නවා මේ දැන් මේ හිතවිල්ල ලාමකයි කියලා. අපි හිතමු සරාගයේ හිතවිල්ල. එයා රාගය ඇති වෙන විදිහටම හිතනවා. එතකොට මනෝ කර්මය කළා. මනසට සිතුවිල්ලක් ආපු සිතුවිල්ලට අනුව අකුසලයේ හිතුවා. එතකොට එයා කරන මනෝ කර්මය අයහපත දුගතිය උපද්දනවා. හැබැයි අපි හිතමු සරාගී හිතවිල්ලක් රාග සහගත හිතවිල්ලක් ඔන්න ස්ත්‍රියකට පුරුෂයෙක් දැකලා එහෙම නැත්නම් පුරුෂයෙකුට ස්ත්‍රියක් දැකලා ලාමක හිතවිල්ලක් ආවා. එන්න පුළුවන්. එන්න පුළුවන් නෙවෙයි එනවා. ඒක තමයි මේ සංසාරයට බර හිතේ ස්වභාවය. ඔන්න හිතවිල්ල ආවා. හිතවිල්ල ආවට පස්සේ ඒකේ නාකල යුත්තේ අපි හිතමු මේක නා මෙහෙම කරනවා කියලා. ඒ කියන්නේ එයා රාගීට අනුව හිතන්නේ නැතුව එයා හිතන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාගය අකුසලයක් කියලා. දැන් මම මෙහෙම හිතන්න ගියොත් එහෙම මේක මට මේ සංසාරෙට පව් පිරෙන දෙයක් බවට පත් වෙනවා. මම මේ ලාමක අකුසලෙ හිතුවොත්. මම ඒ නිසා මේක හිතන්නේ. අන්න එයා චේතනා පහල කරලා ක්‍රියා කළේ මහත්තයා. අකුසලේ වැඩෙන්න නෙවෙයි අකුසලේ දුක් වෙන්නේ. එතකොට ඒ කර්මය Tamante යහපත පිණිස පවතිනවා. ඉතින් ඔහොම තමයි වින්වතුනේ හිත පාලනය කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තවත් මේ මනසට ගලාගෙන එන හිතවිලි පාලනය කරන්න භාවනාවක් ආනාපානසති භාවනාව. හැබැයි මේ ආනාපානසති භාවනාව කෙනෙක් පුරුදු කළ යුත්තේ අනෙක් භාවනා කරලා හොඳට සිහිනුවන උපදවාගෙන. හොඳ බලවත් සිහිනුවනකින් ආනාපානසති භාවනාව කරොත් ඒ භාවනාවෙන් උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඉතින් එහෙම තමයි ඔබ හිත දමනය කරගත යුත්තේ. ඒ උදෙසා ප්‍රායෝගිකව කටයුතු කළ යුත්තේ. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ කොට දහම් අවවාද සිදු කොට වදාලා. ඉතින් අපි හැම දිනාටම හිත සකස් කර ගැනීම පිණිස ඊළඟ අවස්ථාව අපි ලබා ගන්නම් පින්වන්ත සිරිල් මහත්මයා ඔබට අපි අවස්ථාව ලබා දෙන්න. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණ නමෝ බුද්ධාය. අපි දැනගන්න මට කියන්නද තෙරුවන් සරණ යන්නේ කොහොමද කියලා. ඒකයි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමී. තෙරුවන් සරණ යන්නේ කොහොමද? තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ දැන් අපි මේ ලංකා භූමියේ උපන්න අපි බොහෝ දෙනෙකුට ඒ වාසනාව උදා වෙලා තියෙනවා. ඒ වාසනාව ගොඩාක් උදා වෙලා තියෙන හින්දා වෙන්නේ නැති මේ ප්‍රශ්නේ අහන්න හිතෙන්නේ නැත්තේ. මොකද හැමතැනම අපි තෙරුවන් සරණ යනවානේ. ඇත්තටම සරණ යාම කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේව සරණ යාම. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යාම. සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝරුවන සරණ යාම. ඒ සරණ කෙනෙකුට යන්න පුළුවන් නම් වෙන වෙන ඒවත් එක පටල ගන්නේ නැතුව ඒ සරණ පිරිසිදුයි. ඒ සරණ පිරිසිදුයි. තෙරුවන් සරණ ගියපු කෙනා වෙන මේ හදිහූනියම් පස්සේ දේවාල පස්සේ නොඑක් මතවාද පස්සේ පටලවෙන්නේ නැත්තම් එහෙමයි ස්වාමී. කේන්දර ආදිය මුලට අරගෙන ඒ මිසදිටුව අස්සේ පටලවෙන්නේ නැත්තම් ඒ සරණ පිරිසිදුයි. එහෙමයි ස්වාමී. පිරිසිදු සරණක් එයාට තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් මහා නාම මට මතක තියෙන මාත්‍ය මහා නාම ශාක්‍යය අහනවා ස්වාමීනි උපාසකයා කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ වදාලා යමෙක් බුදුන් සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සංඝ සරණ ගියේ වේද ඔහු උපාසකයාය.
එතකොට අහනවා ස්වාමීනි සීලවන්ත උපාසකයා යනු කවුද? යමෙක් බුදුන් සරණ ගොස් ධර්මයේ සරණ ගොස් සංඝ සරණ ගොස් ප්‍රාණඝාතයේ සොරකම සල්ලාලකම බොරු කීම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන් වෙයිද ඔහු අනාහි සීලවන්ත උපාසකයාය. එතකොට මේකෙන් හොඳට තේරෙනවා මහත්තයා සරණ යාම කියලා කියන්නේ වෙනම සීලයක්. කෙනෙක් බුදුරජාණන් වහන්සේව දිවිහිමියෙන් සරණ යනවා නම් ධර්මයේ දිවිහිමියෙන් සරණ යනවා නම් සංගරුවන දිවිහිමියෙන් සරණ යනවා නම් ඒ තමයි සරණ යාම. හැබැයි මේ සරණ යාම ශක්ති සම්පන්න වෙනවා ಗುಣ දැනගෙන සරණ ගියොත්. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙසේය. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මෙබඳු කෙනෙක්ය. ධර්මයේ වනාහි මෙබඳු අසිරිමත් අපේ ජීවිතේ පරිපූර්ණ සැපේ උපදවන දෙයක්ය. සංගරුවන වනාහි මෙබඳු අසිරිමත් වූ වීරියකින් සිහිනුවණකින් යුක්ත උත්තමයෝය. අන්න අඳුනගෙන සරණ යනවා. එහෙමයි ස්වාමී. අපි සරණ ගියේ කවුද කියලා දැනගෙන සරණ යනවා. එහෙමයි. ඒ සරණ ශක්ති සම්පන්නයි. ඉතින් ඒ සම්බන්ධයෙන් කියනකොට නම් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටයි අපි හැමදෙනා පින් අනුමෝදන් කළ යුත්තේ. අපි මේ කාලේ මෑත යුගයේ අපි සරලව බුදු ගුණයක්, දහම් ගුණයක්, සංඝ ගුණයක් අඩු ගානේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ටිකවත් හරියට අහගත්තේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ කරුණු කාරණා මනාකොට පහදා දීපු නිසා. එනිසා ගුණ හඳුනගෙන තිරුවන් සරණ යන්න. ඒක තමයි සරණ යාම. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණු පැහැදිලි කරලා දුන්න. ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සමගම ඉරිදා රාත්‍රී සන්ධ්‍යාවේ රැඳෙන්නේ. අපි ඊළඟ අවස්ථාවේ උදා කරලා දෙන සූදානම් වන්නේ තඹුත්තේගම පින්වන්ත තෙන්නකොන් මහත්මයාට ඔබට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තිරුවන් සරණයි ස්වාමීනි. පින්වත් ස්වාමීනි මට ගැටලුවක් තියෙනවා. සතර පටිසම්පදා කියන එකේ අර්ථය පැහැදිලි කර දෙනෙමින් කාරුණික පින්වත් ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය ස්වාමීනි. තිරුවන් සරණයි ඔබට. අවසරයි ස්වාමී. ඔව් සතර පටිසම්පදා කියලා කියන්නේ ධර්මාවබෝධ කරන ශ්‍රාවකයෙකුට පිළිටන කුසලතාවන්තය. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. මේ තමයි සතර පටිසම්පදා. මේ සතර පටිසම්පදා වලට තමයි සිව් පිළිසිඹියා කියලා කියන්නේ. අපි ගත්තොත් එහෙම සතර පටිසම්පදාලාභී රහතන් වහන්සේලා අතර අග්‍ර වුණා මහා කොට්ටිත මහරහතන් වහන්සේ. සතර පටිසම්පදා කියලා කියන්නේ මහත්තයා අපි බණ පොතේ තෝරන්නේ අත්තේ ඥානං අත්ත පටිසම්පදා. බුදු කෙනෙකුගේ සද්ධර්මයේ අහන්න ලැබෙනකොට සද්ධර්මයේ අර්ථය වශයෙන් තෝරා ගැනීමට ඇති ඥානය අත්ත පටිසම්පදාවයි. ධම්මේ ඥානං ධම්ම පටිසම්පදා. ධර්මයේ වශයෙන් තෝරා බේරා ගැනීමට ඇති ඥානය ධම්ම පටිසම්පදාවයි. නිරුක්තියේ ඥානං නිරුක්ති පටිසම්පදා. නිරුක්තිය. දැන් නිරුක්තිය කියලා කියන්නේ මහත්තයා පාලි ව්‍යවහාරයත් එක්ක මේක තේරුම් ගන්න තියෙන්නේ. දැන් පාලියෙන් ගත්තොත් ඔය නිරුක්තිය කියන එක තේරුම් ගන්න මේ කියනවා නම් සෝත කියන වචනේ. සෝත කියලා කියනවා කනටත්. සෝත කියලා කියනවා සැඩ පහරටත්. සෝත කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයටත්. එතකොට සෝත කියන වචනේ දේශනාවේ ඔය මේ තුනටම යෙදෙනවා එක එක තැන්වල. එතකොට මෙතනදී සෝත කිව්වේ කනටයි. මෙතනදී සෝත කිව්වේ සැඩ පහරටයි. මෙතනදී සෝත කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි කියලා තෝරගන්න නම් නුවණක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. එහෙම නෝන නැති වුණාමනේ ඔය වචන තෝරගන්නත් බැරුව මහා අරුබුදයක් හැදුවේ මේ මහා විකෘතියක් කරේ. අත්ත පටිසම්භිදාව තබා ආචාර්යයන් වහන්සේලා පරම්පරාවෙන් පවත්වාගෙන ආපු ධර්ම විනය ගැනවත් දන්නේ නැතිකම නිසා අත්ත මේ නිරුක්ති පටිසම්භිදා ගැන කවර කතාවද. ඒ නිසා මේ ඒ කරුණු කාරණා අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ නිරුක්ති පටිසම්භිදාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ භාෂිතයේ ඒ තැනට යෙදෙන විදිහ හරියට තෝර බේර ගන්න තියෙන දක්ෂතාවය. මේකට තමයි මහත්තයා ඕන කරන්නේ යහපත් ගුරු ඇසුරක්. හරි ගුරුවරයෙක් මුණ ගැහුන්නේ නැත්නම් වරදිනවාමයි. ඒ වරදිනවා කියන එකට සාක්ෂි සහිතව ඔප්පු වුණා මේ මෑත කාලේ. තම තමන්ට හිතෙන විදිහට අර්ථ තෝරලා අනේ මිනිස්සු සම්පූර්ණයෙන් අසරණ වුණා. අසරණ වෙලා ඉතින් කොටසක් මේ ධ්‍යාන භාවනා කරානේ භාවනා කරලා බලනවා මේ තමන්ට බඩ යනවාද කියලා. ඉතින් ඒ මට්ටමටම
මනුස්සයාගේ හිත පරිහානියටපත් වුණානේ නේ. මේ නිරුක්තිය තේරුම් ගන්න බැරුව ගිහින්. හරියට භාෂිතයේ නිරුක්තිය තෝරලා දුන්නේ. නිරුක්ති වැරද්දුවා. එහෙමයි ස්වාමී. එතකොට නිරුක්ති පටිසම්භිදා කියලා කියන්නේ ඒක. ඊළඟට අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. ඥානේ ඥානං. ඥානයේ සම්බන්ධයෙන්ම තියෙන නුවණට කියනවා පටිභාන පටිසම්භිදාව. ඒ ඥානයේ හසුරුවා ගන්න තියෙන නුවණ. එහෙමයි. ඉතින් මේ පටිසම්භිදා තිබුණු මුනිවරු තමයි මහත්තයා මාර්ගඵල සාක්ෂාත් කරලා අමෘත නිවනේ සැනසුනේ. අපිටත් මේ පටිසම්භිදා ඇතිවීම පිණිස අපි කළ යුත්තේ සද්ධර්ම මාර්ගය ඉගෙනගෙන ඒ මාර්ගයේ හික්මන එක. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න දහම් ගැටලුවට ඉතාම උතුම් අවබෝධයක් නැතිවීම පිණිස අවස්ථා. ඉතින් ඊළඟ අවස්ථාවත් අපි උදා කරගන්න සූදානම් වනවා. චන්ද්‍රාණි මහත්මිය පින්වන්ත ඔබට LPTN කතා කරන්න අවස්ථාව උදා කරලා දෙනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ ඇතින්ම මේ සියලුම ප්‍රඥාවට කරන්නේ ගොඩාක්ම කියලා නිම කරන්න බෑ. ඇතින්ම අද දේශනා කරපු සිංහ ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේවල් ඇත්තනම ජීවිතේ කරදර කම්කටොළු සේරම අමතක වෙනවා. මේ දහම් සහද්ද අහගෙන ඉද්දී මේ මට ගැටලුවක් තියෙනවා. මම අහන්නේ හේතුක දෙහේතුක අහේතුක කියලා කියනවා. ඔය අපින්වත් ස්වාමීන් වහන්සේගේ වචනින්ම ඒ ටික පැහැදිලි කර දෙන්න කියලා මම ඉල්ලා සිටින කරුණාවෙන් සිංහත් ස්වාමීන් වහන්සේගෙන් තෙරුවන් සරණයි. අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. අවසරයි ස්වාමී. ඔය මහත්තයා තවත් අරුබුදයක් බොහෝ දෙනෙක් ඔළුවල හිර කරගන්න වැරදි මතයක්. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය, ද්විහේතුක ප්‍රතිසන්දිය සහ අහේතුක ප්‍රතිසන්දි කියලා. ඇත්තටම මේවා බණ පොත්වල තියෙන කාරණා. නමුත් තමන්ගේ ප්‍රතිසන්දිය මොකක්ද කියලා තමන් හොයන්න යෑමෙන් මහා අරුබුද හටගෙන තියෙනවා. සමහර කෙනෙක් තව කෙනෙකුට කියනවානේ මේ කේන්දරේ බල්ලා සමහර හොයනවා ප්‍රතිසන්දිය. එහෙමයි ස්වාමී. ඔහෙනම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නැති කෙනෙක් ඒ නිසා ධර්මයේ හැසිරෙන්න මහන්සි වෙන්න එපා කියනවා. අනේ ඉතින් ධර්මයේ හැසිරීම අතහරිනවා. මේ වගේ ලාමක දේවල් තියෙනවා. මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන එක බණ පොත්වල තෝරන්නේ මහත්තයා. දැන් ඇතම් කෙනෙක් මේ මන් තේරීම් පිණිස මේ ගානේ ගන්නෙ. ඇතම් කෙනෙක් දන් දෙනවා කියනවා අලෝභ, අද්වේෂ, අමෝහ කියන කාරණා තුනම මුල් කරගෙන. කොහොමද අලෝභ, අද්වේෂ, අමෝහ කියන කාරණා තුනම මුල් කරගෙන දන් දෙන්නේ? ඒක නා දානේ දෙන්නෙත් හරීම සතුටින්. දානේ දෙන්නේ අත්හැරලා. ඔන්න අලෝභය. දානේ දෙනකොට කිසිම ගැටුණු හිතක් ඒ මොකුත් නෑ. මෙත් සිතින්ම සංගරුවනට දන් දෙනවා නම් අනේ මේ ස්වාමීන් වහන්සේලා සුවපත් වේවා. අපිට බණ දහම් කියා දෙන සංගරුවන සුවපත් වේවා, නිදුකින් වැඩවසත්වා කියලා මෙත් සිතින්ම දානේ දෙනවා. වෙන කෙනෙකුට දානේ දුන්නත් මෙත් සිත පෙරටු කරන් දානේ දෙනවා. එතකොට එතන තියෙනවා අද්වේෂය. ඊළඟට එයා දානේ දෙන්නේ කරුණු කාරණා දැනගෙන. මේ දෙන දේ මට විපාක විදිහට ලැබෙනවා. ධර්මයේ දැනගෙන දන් දෙනවා. කර්මඵල අදහාගෙන දෙනවා. එතකොට එයා ගාව තියෙනවා අමෝහය. ඔය කාරණා තුන මුල් වෙලා කෙනෙක් දන් දෙනවා නම් එහෙම ජීවිතේ ගත කරන කෙනා ඒ විදිහට කටයුතු කරපු නිසා අලෝභ, අද්වේෂ, අමෝහ කියන තුන මුල් කරගෙන කටයුතු කරපු නිසා එයාට උපදින පිනට ඒ පිනට ව්‍යවහාරේ පාවිච්චි කරනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය යුක්ත පිනක් කියලා. එහෙම පින් කරන කෙනාගේ, එහෙම පින් රැස් කරපු කෙනාගේ උප්පත්තිය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය යුක්තයි කියනවා. ඒ බඳු කෙනාටයි ධර්මය අවබෝධ කළ හැක්කේ කියන කාරණේ. ඊළඟට ද්වි හේතුක කිව්වහම එයාට අලෝභය තියෙනවා, අද්වේෂය තියෙනවා. හැබැයි මේ මෝහයෙන් යුක්තව තමයි දානේ පූජා කරන්නේ. ඒ කිව්වේ ආසාවෙන් දන් දෙනවා, මෙත් සිතින්ම දන් දෙනවා. හැබැයි කර්මඵල දන්නේ. එහෙමයි ස්වාමී. අපිට දැන් පේන්න තියෙන මහත්ය අන්‍යාගමිකයොත් දන් දෙනවා. කර්මඵලයක් දන්නේ නැහනේ. නම මිනිස්සු දන් දෙනවා. දැන් අපි ගිය වතාවේ මට මතක විදිහට ගිය වතාව හොය ඊට කලින් වතාවේ ධම්සභා මණ්ඩපයේදී පෙන්නවා අර wall of kindness. එහෙමයි ස්වාමී. කරුණාවේ තාප්පේ. එතකොට මේ මිනිස්සු බොහොම කරුණාවෙන්, බොහොම මෙත් සිතින් තමන්ට තියෙන දේ අතහැරලා දෙනවා. හැබැයි කර්මඵල විශ්වාසයක් නැහැ. ස්වාමීන් ලෝකයට ඒ කාරණාව වැහිලා යනවාද එතකොට? එතකොට පිට ලෝකයට. ඔව් එතන තියෙන්නේ අමෝහය. මේ කියන්නේ එතන තියෙන්නේ මෝහය. දැන් සමහරවිට ඒගොල්ලෝ හිතනවා අපි මේ පූජා කරපු දේ, අපි මේ දීපු දේ නිසා අපිට දෙවියන් අතරට යන්න පුළුවන්. එහෙමයි ස්වාමී.
අපි එක්ක මහා බ්‍රහ්මයා ළඟට යන්න පුළුවන්. අපි අදහන දෙවියෝ අපිව රකින්න. ඔය වගේ මතවාද වලට එනවා. එතකොට එතන තියෙන්නේ මෝහය, මුලාව. එතකොට එතන එක හේතුවක් නැහැ. දෙහේතුකයි. එතකොට පින්න දුර්වලයි. ඉතින් ඒ බඳු අය දෙහේතුක ප්‍රතිසන්දියෙන් යුක්තව උපදිනවා. දැන් ඇතැම් අය දන් දෙනවා කියනවා. ඇතැම් අයගේ දානෙ දීම අලෝභය කලවම් වෙලත් නැහැ, අද්වේෂය කලවම් වෙලත් නැහැ, අමෝහය කලවම් වෙලත් නැහැ. හැබැයි දෙනවා. එහෙම තියෙන මහත්තයා. එහෙමයි සර්. ඒ කියන්නේ පරම්පරාවෙන් ආපු නිසා දෙනවා. ආසාවෙන් නෙවෙයි දන් දෙන්නේ. මෙත් සිතකමුත් නෙවෙයි දෙන්නේ. කර්මඵල ගැන කිසිම දැනුමක් නැහැ. හැබැයි දාන දුන්නේ නැත්තම් මිනිස්සු ගරහයි කියලා බයට දෙනවා. ළඟ ගෙදර මිනිස්සයා දාන දෙන හින්දා දන් දෙනවා. එහෙම තියෙනවනේ නේ. එතකොට ආන් ඒක හේතුවක් නෑ, අහේතුකයි. අහේතුකව දෙන්නේ ඒකේ පුණ්‍ය විපාකේ ගොඩක් මහත්ඵල නෑ. ඉතින් ඒ බඳු අයගේ ප්‍රතිසන්දිය ගැන තමයි අහේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ. ඊළඟට ওই තිරිසන් ආදී උපත් ඒවත් අහේතුක විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මෙහෙම ගත්තාම මේක තමයි මහත්තයා මේ ප්‍රතිසන්දි කතාවේ තියෙන්නේ. අපිට හොයන්න බෑ මහත්තයා අපි ද්විහේතුකද ත්‍රිහේතුකද මොකක්ද කියලා. එහෙමයි. අපිට තියෙන්නේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්නයි. එහෙම හොයන්න කරන උත්සාහයේ තේරුමක් ඒක හොයනවා කියන එක කියන්නේ සත්‍යකුගේ අභ්‍යන්තර ස්වභාවය හොයනවා කියන එක බුදුරජාණන් වහන්සේට හැර වෙන කිසි කෙනෙකුට කරන්න බෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේට බෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ඉන්ද්‍රිය පරියත් ඥානෙ නෑ. ඒක අසාධාරණ ඥානයක්. ඒ අසාධාරණ ඥාණයෙන් තමයි මහත්තයා සත්‍යයේ ස්වභාවය දකින්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ තේරුවානේ දැන් ඔය ත්‍රිහේතුක දෙහේතුක කතාවට වඩා බොහොම සුන්දර තේරීමක් භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් දකින්න ලැබෙනවා. එක්කෙනෙක් උග්ඝටිතඤ්ඤු. උග්ඝටිතඤ්ඤු කියලා කියන්නේ වහා දහම් අවබෝධ කරන සාරිපුත්ත මහරහතන් වහන්සේ සතර පද ගාථාවේ ගාථා දෙකක් කියනකොට අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසමින් ඉන්නවා දීගණක කියන තවුසාට සාරිපුත්ත මහරහතන් වහන්සේ පවන් සලනවා. පවන් සලමින් හිටපු කෙනා ධර්මය අවබෝධ කරලා රහතන් වහන්සේ බවට පත් වුණා. එතකොට ඒ උග්ඝටිතඤ්ඤු ඊළඟට ඉන්නවා උග්ඝටිතඤ්ඤු කෙනා තරම් ප්‍රඥාව බලවත් නැහැ. විපංචිතඤ්ඤු. ඒ විපංචිතඤ්ඤු පුද්ගලයා කියලා කියන්නේ ඒ කෙනා ධර්මය අවබෝධ කරනවා. හැබැයි අච්චර ඉක්මනට නෙමෙයි. ධර්මය අහලා ටිකක් කැප වෙලා මහන්සි වෙද්දී ඒ ධර්මය අවබෝධ වෙනවා. ඊළඟට ඉන්නවා නෙය්‍ය. නෙය්‍ය පුද්ගලයා කියලා කියන්නේ මහත්තයා ධර්මය අහලා ඒ ධර්මයේ මතකේ දරාගෙන සමත විදර්ශනා වඩා ගොඩාක් කැප වෙන්න ඕන. කැප වෙද්දී ධර්මය අවබෝධ කරනවා. එයාලට කියනවා නෙය්‍ය. ඊළඟ පදපරම. පදපරම කියලා කියන්නේ ඒ කෙනා මහන්සි වුණාට මේ ජීවිතේ ධර්ම අවබෝධ කරගන්න හැකියාවක් එයාට නැහැ. එහෙමයි. හැබැයි එයා මහන්සි වෙවි පින් කරනවා, කුසල් කරනවා, ධර්මයේ හැසිරෙන්නත් මහන්සි ගන්නවා. එයාට ධර්මය අවබෝධ වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි එයාගේ ධර්මතාවය. එහෙමයි සර්. හැබැයි අපි කොහොමද අපි ගැන එහෙම දන්නේ? අපිට එහෙම නිර්ණය කරන්න බෑ මම පදපරමේක මං නෙయ్యෙක්ක. එහෙම නිර්ණය කරන්න බෑ. එහෙම නිර්ණය කිරීමක් බුදුරජාණන් වහන්සේ කරලත් නැහැ. ඒ නිසා මේ කාරණේ හොඳට තෝර බේර ගන්න ඕන. තෝරා බේරාගෙන අපි කළ යුත්තේ මහත්තයා. අපි මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තෙරුවන් සරණ මුණ ගැහිච්ච අවස්ථාවේ අපිට පුළුවන් උපරිමින් ධර්මයේ හැසිරෙන්න, කුසලයේ හැසිරෙන්න, පින් රැස් කරගන්න, යහපතේ හැසිරෙන්න මහත්තයා මහන්සි ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. එහෙම මහන්සි ගනිද්දී තේරෙවි අපි මොන જાතිය කෙනෙක්ද කියලා. මොකද ඒ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න කෙනා තමයි ප්‍රඥාව ගොඩාක් බලවත් නම් අරහත්ත්වයටපත් වෙන්නේ. ඊට වඩා ප්‍රඥාවෙන් දුර්වල නම් ඒ කෙනා අනාගාමී වෙයි. ඊටත් දුර්වල නම් සකදාගාමී වෙයි. ඊටත් දුර්වල නම් සෝවාන් වෙයි. ධර්මයේ හැසිරෙන කෙනා ඊටත් දුර්වල නම් ඒ කෙනා සුගතියක උපදී. ඒ කෙනාට රැකවරණයක් ලැබෙයි. තව කාලයක් සත්පුරුෂය ඇසුරු කරන්න අවකාශයක් ලැබෙයි. ඒ නිසා පින්වතුනි මේ කාරණේ හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන සුපින්වතුන්ලා හැම දිනාට අද ආරම්භයේදී අපි කරපු අනුශාසනාවටත් මේ කාරණේ ගැලපී ගියා. පින්වතුන්ලාට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අපි හැමදෙනාම පින්වතුනේ කෙටි කාලයකට මේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ. මේ මනුස්ස ජීවිතේ කොයි මොහොතක කොයි නිමේෂයක අවසන් වෙනවාද කියන එක අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම මහා කරුණික ශාස්ත්‍රුන් වහන්සේ අපිට අවවාද කළා. අජේව කිච්ඡං ආතප්පං. අදම කළ යුතු දේ උදෙසා
වීරිය කරන්නට කළ යුතු දේ මොකද්ද? පින් කර ගැනීමට වීරිය කරන්නට, කුසල් කර ගැනීමට වීරිය කරන්නට, ජීවිතේ යහපතේ හැසිරීමට වීරිය කරන්නට, බුදුරජුන්ගේ බණපද අහ හිත පහදවා ධර්මයේ හැසිරෙන්න වීරිය කරන්නට. කෝ ජඤ්ඤා මරණං සුවේ, මරණය ඊළඟ නිමේෂයේ පැමිණේද කියා කවුද දන්නේ? නැහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා. මහා සේනා ඇති මාරයාත් එක්ක අපි ගිවිසුමක් අත්සන් කරලා නැහැ. මං අහවල් දවසේ අහවල් තප්පරේ වෙනකම් මේකේ ඉන්නවා කියලා. මරණය කොයි ඇසිල්ලේද දන්නේ. ඒ නිසා හැමදෙනා පින් කරගන්න, යහපතේ හැසිරෙන්න මහන්සි වෙන්න. ඒ සඳහා පින්වතුන්ලා හැමදෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා, තෙරුවනේ ආශිර්වාදය ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ ශ්‍රාවක පින්නතුන්ගේ ප්‍රස්තුත ගැටලුත් එක්ක බොහෝ කොට ධර්මයේ විස්තර කරන අවස්ථාවෙම තවත් කාලෙත් තිබේ නම් ධම්සභා මණ්ඩපයට කියලා කෙනෙකුට හිතෙන අවකාශයේම ස්වාමීනි පැය දෙකට ආසන්න වෙලාව නිමා වෙලා ගියා. ඉතින් පුණ්‍යානුමෝදනාව පිණිස අවස්ථාව ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. අද දවසේ ධම්සභා මණ්ඩපය මේ සජීවී දහම් කතිකාවතට අනුග්‍රහය දායකත්වයේ දරනු ලබනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චින්තක වීරජිත් විජේකුලසූරිය මහත්මයා විසින් රැස් කරගන්ට යෙදුනා වූ සියලු පින් අපි පළමු කොට අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරු, සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිතින් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන්, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ පින්වත් හැම දෙනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනය තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන ඒ පින්වතුන්ලාගේ නමින් ජූලි මාසයේ 24 වන දිනට මාස 7කට පෙර මිය පරලෝ ගියපු පින්වත් හේමලතා විජේකුලසූරිය මෑණියන්ට මේ සියලුම පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලෝ ගිය අරනෝලි සප්පුහාමි සීයාටත්, මැගිලින් නෝනා ආච්චි අම්මාටත්, සිසිලින් එදිරිසිංහ කිරියම්මාටත්, මහින්ද වීරතුංග බාප්පාට, අමරදාස මාමාට සහ උපත ලබා දින කිහිපයකින්ම මියගිය සහෝදරයාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ ඒ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා අපගේ ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඥාතීන්ටත් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනාවන් සිදු කරන්න. සුජීවත්ව සිටින ජෝර්ජ් විජේකුලසූරිය පියාණන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා පියාණන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා. ධර්ම දානය සිදු කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චින්තක වීරජිත් විජේකුලසූරිය මහත්මයාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලුම ඥාතීන්ට, හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුව දිගාසිරි අත්වේවා. විශේෂයෙන් ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා කරනු ලබන රැකී රක්ෂා ආදී සියලු කටයුතු, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී හැම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. බාධා කරදර ඇතනම් ඒ සියල්ලම දුරු වෙත්වා. තෙරුවන් සරණින් ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාට තවදුරටත් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ දහම්මග දියුණු කරගන්නටත්, සුවසේ පින් රැස් කරගන්නටත් අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් අද දවසේත් මේ වැඩසටහනේ මෙහෙවීම් කටයුතු සිදු කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාටත්, ඒ වගේම සජීව විකාශයක් විදිහට
දම් සභා මණ්ඩපය ඔබ වෙත අරගෙන එද්දී පින්වතුනි ලොකු කැපකිරීමක් කරනවා ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනා. ඒ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සුපිනත් ඔබ සෑම සියලු දෙනාට පින් අනුමෝදන්ව මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මොහොතේ ඒ සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණය සදාගන්න හැම දිනාට වාසනාව ලැබේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ගරුතර මහා සංඝරුවන පාමුල මේ අත්සිල්ල මොන තරම්ද කියලා ඔබ පසක් කරන අවකාශය. බොහෝ කොට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට ධර්ම පවසා වදාලා ඉතින් අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නයට අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් නමස්කාර කරමු වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ඉතින් මෞබිමත් ලෝකයක් එක්වගෙන මේ ඉරිදා රාත්‍රියේ ධම්සභා මණ්ඩපයේ කොට මේ මොහොතේ අපි යම්තාක් මහත්ඵල මහානිසංස පුණ්‍ය ධර්මය රැස් කළාද ඒ සියලු පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චින්තක වීරජිත් විජේකුල සූරිය පින්වන්ත මහත්මයා ප්‍රධාන හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් කරුණාව මුදිතාව දයාව ඒ සියල්ලෙන් සැදුණු ජීවිතයේ සිත හදවත හදා ගන්න අවකාශය දීලා තුනුරුවන් පාමුල දහමේ හැසිරෙන්න සියලු අවකාශ පින්වන්ත ඔබ හැමදෙනාටම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපේ ලබන ඉරිදාත් ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.